හොඳයි. එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන අංක 4 වන ඒකකය. මේකට සමහරු කියනවා ශාක පෝෂණය කියලා. සමහරු නිකන් කටවහරට කියනවා පොහොර ඒකකය කියලා. එතකොට මේ ඒකකය යටතේ තියෙන පස්වන පාඩම තමයි අපි මේ කතා කරන්න යන්නේ. මොකක්ද පාඩම? කාබනික පොහොර පිළිබඳවයි. ඒ ගැන පොඩ්ඩක් ඔබට මතක් කරනවා නම් මෙන්න මෙහෙම දෙයක් මම පොඩ්ඩක් කියන්නම්. දැන් ළමයි කිසියම් අවස්ථාවක පසේ ස්වභාවිකව පවතින පෝෂක අපි දන්නවා ශාක වලට වැදගත් වෙන පෝෂක තියෙනවා අත්‍යවශ්‍ය පෝෂක 17ක් මහා සහ ශුද්ධ වශයෙන් ප්‍රධාන වශයෙන්. සමහරු ඒවා චලාචල කියලා බෙදනවා, ලබා ගන්න උපස්තරයේ හේවත් මාධ්‍ය මත බෙදනවා. ඉතින් මෙහෙම තියෙනවා දේවල්. එතකොට මේ පෝෂක 17 નિયમિત ප්‍රමාණවලින් පසේ තියෙනවා නම් ශාක වලට ලැබෙනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අපි හුඟක් වෙලාවට දන්න දෙයක් තියෙනවා. ස්වභාවික පරිසර පද්ධතියක නම් ද්‍රව්‍ය පූර්ණව චක්‍රීකරණය වෙනවා. අපි ගත්තොත් එහෙම ස්වභාවික පරිසර පද්ධතියක් උදාහරණයක් හිතන්න ස්වභාවික වනාන්තරය. මේ වගේ ස්වභාවික පරිසර පද්ධතියක ළමයි ලක්ෂණය තමයි මේකේ තියෙන වනාන්තර ශාක අපි හිතුවෝ නෙමෙයි ඉබේ හැදිච්ච ඒවා. මේවා පසෙන් හෙවත් උපස්තරයෙන් පෝෂක ලබා ගන්නවා. ලබා ගන්න පෝෂකත් එක්ක මේ ශාකය වර්ධනය වෙනවා. කවදාරි දවසක ශාකය මිය ගියාම මේ ලබාගත් පෝෂක ටික ආපහු මේ පසට ලැබෙනවා. ඉතින් ඒ නිසා ගැටලුවක් නැහැ. මෙන්න මේ නිසා අපි කියනවා ස්වභාවික පරිසර පද්ධතියක ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා කියලා. ගන්නවා ආපහු ඉතින් ගත් ඒවා දෙනවා. මේක පූර්ණව සිද්ධ වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. නමුත් දරුවනේ අපි කෘෂිකාර්මික පරිසර පද්ධතියක් ගත්තාම මේ කෘෂිකාර්මික පරිසර පද්ධතිය කියන්නේ ළමයි අපි මේ භෝග වගා කරන පරිසර පද්ධතිය. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ කෘෂිකාර්මික පරිසර පද්ධතිවල ද්‍රව්‍ය පූර්ණව චක්‍රීකරණය වෙනවාද කියලා. දැන් අපි මෙතෙන්දි ළමයි වගා කරන්නේ ස්වභාවිකව හම්බ වෙන වනාන්තර ශාක නෙවෙයි භෝග ශාකනේ. දැන් ඔය කියන භෝග ශාකත් අර විදිහටම පසෙන් පෝෂක ලබා ගන්නවා. ලබා ගන්න පෝෂක වලින් භෝග ශාකයේ වර්ධනය වෙනවා. වර්ධනය වෙලා හට ගන්නවා මේකේ අපට ආර්ථිකව වැදගත් වෙන දෙයක්. මේකට අපි කියනවා අස්වැන්න කියලා. කරලක්, ගෙඩියක්, බීජයක් වෙන්න පුළුවන්. අපි මේ කෘෂිකාර්මික පරිසර පද්ධතියක භෝග ශාක වගා කරන්නේ මේ අස්වැන්න ලබා ගන්න තමයි. ඒකල මොකද අපි කරන්නේ? මේ අස්වැන්න පද්ධතියෙන් ඉවත් කරනවා. කොටසක් විතරයි ආපහු පසට ලැබෙන්නේ. ඒ නිසා මෙතන ද්‍රව්‍ය පූර්ණව චක්‍රීකරණය වෙන්නේ නැහැ. උපස්තරයෙන් හෙවත් පසෙන් හෙවත් පරිසරයෙන් නැත්නම් මේ කෘෂිකාර්මික පරිසර පද්ධතිය පැවති ප්‍රදේශයෙන් ලබාගත් සමහර සංඝටක පද්ධතියෙන් ඉවත් කරනවා. ඉතින් මෙහෙම දිගටම ඉවත් කරගෙන යනකොට මොකද වෙන්නේ? මෙතන මතුවෙනවා පෝෂක හිඟයක් හෙවත් අඩුපාඩුව. මීට අමතරව ස්වභාවික පරිසර පද්ධතියක් වගේ නෙමේ කෘෂිකාර්මික පරිසර පද්ධතියක් වඩා යෝග්‍ය තත්වයට පත් කිරීමට අපි කරන දේවල් තියෙනවා. මේවට කියනවා අපි සාත්තු ක්‍රියා කියලා. මෙන්න මේ සාත්තු ක්‍රියා කරන්න ගියාම අපි කරන සමහර දේවල් වලින් මේ පරිසරයට බාධා වෙනවා. පස බහුල් කරනවා, ජල සම්පාදනය කරනවා, පාංශු සංරක්ෂණය කරනවා, ජල වහනය දියුණු කරනවා. ඉතින් මේ වල් පැල මර්ධනය කරනවා. මේ වාගේ කරන සාත්තු ක්‍රියා හරහා වෙන්න පුළුවන් ගැටලුවක් තමයි තවදුරටත් මේකේ තියෙන පෝෂක හානි වෙනවා. අස්වැන්න වශයෙන් පෝෂක කොටසක් හානි වෙනවා. ඊට අමතරව මේ සාත්තු ක්‍රියා හරහා පෝෂක කොටසක් හානි වෙනවා. මෙන්න මේ මගින් තවත් පෝෂක ප්‍රමාණයක් ඉවත් වෙනවා. මේ මගින් නැති වෙනවා පෝෂක හිඟයක්. මෙන්න මේ හිඟය හේවත් ඌනතාව පියවන්න අපට අනිවාර්යෙන්ම පෝර දාන්න වෙනවා. ඒ නිසා එක දෙයක් කියන්න කැමති කෘෂි කර්මාන්තයේදී භෝග වගා කරනවා නම් පොහොර යෙදීම අනිවාර්යයි. පොහොර නැතුව භෝග වගා කරන්න ඕන නම් කෘෂිකාර්මික පරිසර පද්ධතියක භෝග වගා කරන්න බිම් සකස් කිරීම ආදී සාත්තු ක්‍රියා කරලා පෝෂක ඉවත් කරන්නටත් එපා. අස්වැන්න වශයෙන් මොනවත් ගෙනියන්නටත් එපා. අස්වැන්න ආපහු යට කරන්න. එහෙම නැතුව ඔයා යමක් පද්ධතියෙන් බැහැර කරනවා නම් සාත්තු ක්‍රියාදී මගින් පෝෂක බැහැර වෙන්න හරිනවා නම් ඇතිවන හිඟේ පියවන්න
අනිවාර්යයෙන්ම කෘෂිකාර්මික පසකට පොහොර යෙදිය යුතුමයි. මම කියන්නේ මේ රසායනික පොහොරම නෙමෙයි. මොනවා හරි පොහොරක්. පොහොරක් කියලා කියන්නේ යම් පසකට පෝෂක ලබා දීමේ අරමුණින් බාහිරින් එකතු කරන ද්‍රව්‍යනේ. මේවා අනිවාර්යයෙන්ම යෙදිය යුතු වෙනවා. කියමනක් තියෙනවා no fertilizer no harvest. පොහොර දාන්න නැත්නම් අස්වැන්නක් නෑ. පොහොර දාන්න බැයි නම් අස්වැන්නක් ගන්න එපා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අපි වගාවට පොහොර යෙදිය යුතු වෙනවා. එතකොට මේ යොදන පොහොරවල ස්වරූපයේ ආකාරයේ මත ආකාර තුනකට බෙදා ගන්නවා අපි. රසායනික පොහොර. මේ යටතේ අපි ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම්. මේ යටතේ NPK ලබා දෙන පොහොර, ඒ යටතේ සිදුවන ගණනය කිරීම, පොහොර මිශ්‍රණ සෑදීමට අදාළ ගණනය කිරීම ආදිය අපට හම්බ වෙනවා. දෙවන පොහොර වර්ගය අද මේ පාඩමෙන් අපි කතා කරන්නේ කාබනික පොහොර ගැනයි. මීට අමතරව අපට කතා කළ හැකි තව පොහොර වර්ගයක් තියෙනවා. ඒකට අපි කියනවා බයෝ ෆර්ටිලයිසර් හෙවත් ජෛව පොහොර කියලා. අපි ඒ ගැන තුන්වෙනුව බලමු. එහෙනම් අද අපි අවධානය යොමු වෙන්නේ මෙන්න මේ කාබනික පොහොර කියන කණ්ඩායමටයි. මොකක් යටතේද? අපේ මේ මාතෘකාව යටතේ. පොහොර නොයදා භෝග වගා කරන්න බැයි නම් ඉතින් අනිවාර්යයෙන්ම දාන්න එපායි. ඒ දාන්න යොදා ගන්න කාබනික සම්භවයක් සහිත ද්‍රව්‍ය ගැන තමයි අපි මේ කතා කරන්නේ. හොඳයි. එතකොට මෙතන අපි අර්ථ දක්වලා තියෙනවා කාබනික පොහොර සඳහා අපිට මෙහෙම කියන්න පුළුවන් කාබනික පොහොර මේවට සමහරු කියයි ඕගැනික් ෆර්ටිලයිසර් නැත්නම් ඕගැනික් මැනුව කියලා. අපිට අර්ථ දක්වන්න පුළුවන් එයා ශාක වූ සත්ව කොටස් ආශ්‍රිතව ජනනය වී. අන්න මතක තියාගන්න ඒගොල්ලන්ට තියෙන ළමයෝ මේ ශාක හා සත්ව කොටස් ආශ්‍රිත සම්භවයක්. ඒකයි මේගොල්ලන්ට අයින්ද්‍රියයි කියලා කියන්නේ. මේගොල්ල ශාක හෝ සත්ව කොටත් ආශ්‍රිතවයි උපදින්නේ ජනනය වෙන්නේ. ජීර්ණය හෝ වියෝජනයෙන් පසු ශාක වර්ධනය සඳහා පෝෂක සපයන ද්‍රව්‍ය. මේගොල්ල අපි පසට දාපුහාම එහෙම නැත්නම් පසට දාන්න කලින් එක්ක ජීර්ණය වෙනවා එහෙම නැත්නම් වියෝජනය වෙනවා. මොකක්ද මේ ජීර්ණය හෝ වියෝජනය කියන්නේ? මේවා තියෙනවා ළමයි මේ ශාක හා සත්ව ඓන්ද්‍රිය කොටස් වල සංකීර්ණ කාබනික සංයෝග නැත්නම් සංකීර්ණ සංයෝග තියෙනවා. උදාහරණයක් මේ ශාක හා සත්ව කොටස් වල ප්‍රෝටීන් තියෙන්න පුළුවන්, ලිපිඩ තියෙන්න පුළුවන්, කාබෝහයිඩ්‍රේට් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ලවණ වර්ග ආදිය තියෙන්න පුළුවන්. ඉතින් මේවා බොහෝ දුරට සංකීර්ණයි. වෙලා තියෙන්නේ මොකක්ද? ශාකවලට මේ සංකීර්ණ සංඝටක ඒ විදිහටම උරා ගන්න විදිහක් නැහැ. ඒ නිසා මොකක්ද වෙන්න ඕනන්නේ? ඉස්සරලාම මේ සංකීර්ණ සංඝටක සරලීකරණය හෙවත් සිම්ප්ලිෆිකේෂන් විය යුතුයි. අන්න ඒ සරලීකරණ ක්‍රියාව තමයි මේ කතා කරන ජීර්ණය හෝ වියෝජනය කියලා කියන්නේ. ඒ මගින් මොකද වෙන්නේ? මේ කාබනික පොහොරවල අඩංගු සංකීර්ණ නැත්නම් ව්‍යුහය හා ක්‍රියාකාරීත්වයෙන් සංකීර්ණ සංඝටක සරල සංඝටක බවට පත් වෙනවා. සමහර වෙලාවට මේ සරල සංඝටක අකාබනික තත්වයට පත් වෙනවා. අන්න එතකොට තමයි මේවා ශාකවලට අවශෝෂණය කළ හැකි. එතකොට ශාකවලට අවශෝෂණය කරන්න නම් පුළුවන්. අර මුලින් පැවති සංකීර්ණ ආකාරයෙන් උරා ගන්න බෑ. මේ නිසා එක දෙයක් තියෙනවා. මේ කාබනික පොහොරවල තියෙන සංඝටක ශාකවලට අවශෝෂණය කළ හැකි වන පරිදි සරලීකරණය වීමක් අපි කියනවා සිම්ප්ලිෆිකේෂන් වීමක් වැදගත් වෙනවා කියලා. එතකොට ළමයි සමහර වෙලාවට මේ සරලීකරණය අපට කලින් යම් ස්ථානයක සිද්ධ කරලා ඊට පස්සේ මේ කාබනික පොහොර පසට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වගාවට යෙදුවට පස්සේ වගාවේදී මේ සරලීකරණ ක්‍රියාව වෙන්න සලස්වන්නත් පුළුවන්. හැබැයි ක්ෂණිකව ශාකවලට පෝෂක ලබා දෙන්න නම්
කලින් මේවා සරලීකරණය වෙලා තියෙන්න ඕන. මොකද පසට යෙදුවට පස්සේ පසේදී බිඳ වැටිලා වියෝජනීය ජීර්ණය හෝ ඔය කියන සරලීකරණය වෙනවා නම් ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වන තාක්කල් ශාකවලට පෝෂක නොලැබී යනවා. තව දෙයක් තියෙනවා. මෙහිම මේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සරලීකරණය වෙනකොට සමහර වෙලාවට මේකට උදව්වක් වශයෙන් මොකද මේක කරන්නේ ළමයි පාංශු ජීවීන් විදිහින් මේ සරලීකරණ ක්‍රියාව කරන්නේ පාංශු ජීවීන් විසින්. එතකොට වෙන්න පුළුවන් දෙයක් තමයි මේ පාංශු ජීවීන් මේ සරලීකරණ ක්‍රියාවට අවශ්‍ය වන යම් දේවල් ලබා ගන්නවා. මේ ලබා ගන්න පස්සේ ලබා ගැනීමේ ප්‍රතිඵලය මොකක්ද? ශාකවලට ගන්න තිබිච්ච ද්‍රව්‍ය සමහර පාංශු ජීවීන් මේ සිම්ප්ලිෆිකේෂන් හෙවත් සරලීකරණ ක්‍රියාව සඳහා පාවිච්චි කළොත් ඒකට උදව්වක් වශයෙන් පාවිච්චි කළොත් ශාකවලට එම ද්‍රව්‍ය හිඟ වෙනවා. එහෙම වුණොත් ශාකවල తాවකාලික ඌනතා ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක తాවකාලිකයි කියන වචනේ මම පාවිච්චි කරනවා. ඒකට හේතුව තමයි ඒ පාංශු ජීවීන් ලබාගත් දේවල් ශාකවලට ගන්න තිබිලා පාංශු ජීවීන් ලබාගත් දේවල් ඒගොල්ලෝ ගන්නේ తాවකාලිකව. ඊළඟට මේ සරලීකරණය වුණාට පස්සේ යම් කාලයක් ගිහිල්ලා පාංශු ජීවීන් පවා මිය යනවා. ඊළඟට මේ කාබනික ද්‍රව්‍ය නැත්නම් යෙදූ සංකීර්ණ සංඝටකවල තිබිච්ච ද්‍රව්‍යයි පෝෂකයි. ඒ වගේම පසෙන් ගත්ත පෝෂකයි ආපහු පොලියත් එක්ක ශාකවලට හම්බ වෙනවා. එතකොට తాවකාලිකව ඇති වුණු ඌනතාව මගහැරෙනවා. දැන් උදාහරණයක් කියන්නම්. මේක මෙතෙන්ට සම්බන්ධ නැහැ. මම මේ අවස්ථාව මතුවෙන්න කියන්න. හිතන්න මිරිස් වගාවක් තියෙනවා. මේ මිරිස් වගාව කිසිම ගැටලුවක් නැහැ. බොහොම ලස්සනට තියෙනවා. හොඳට මිරිස් ශාක ඔහොම තියෙනවා. ඔයා මේකට දානවා කිසියම් අවස්ථාවක කොහෙන් හරි තැනකින් උදළු ගාපු වල් පැල ටිකක් වල් පැල උදළු ගාලා ගන්නවා. මේ කියන්නේ වල් පැල අයින් කළාට පස්සේ වල් පැල දානවා මිරිස් වගාවට. වතුනක් වශයෙන් හෝ පස මතට ඔහොම දාන්න පුළුවන්. ඔයා හිතනවා මේක වසුනක් වශයෙන් ක්‍රියා කරයි මේ අයින් කරපු වල් පැල කියලා ඔයා දාන්නේ කාබනික ද්‍රව්‍ය. මේවා වියෝජනය මගින් මිරිස් ශාකයට නයිට්‍රජන් ෆොස්ෆරස් ආදී ලැබෙයිනේ කියලා ඔයා හිතනවා. නැත්තම් අපි හිතමු ඔයා අමු ගොම ටිකක් දැම්මා කියලා. දාලා ටික දවසක් යනකොට ඔයා දකිනවා මේ මිරිස් වගාව කහ පාට වෙනවා. ගොම දාපුවමත් මේක වෙන්න පුළුවන්. ඔයා හිතනවා මේ ගොම විෂ වෙලාද? මේ වල් පැල කොටස් විෂ වෙලාද මේ ශාක පත්‍ර කහ පාට වුණේ කියලා. නෑ පුතේ ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි මේ වුනේ. සිද්ධ වුණේ මොකද්ද? ඔයා දාපු වියෝජනයේ නොවුණු ගොම. එහෙම නැත්තම් ශාක කොටස් ටික මෙතෙන්දි මොකද වෙන්නේ? වියෝජනය වෙනවා. ජීර්ණය වෙනවා. සරලීකරණය වෙනවා. කවුද මේක කරන්නේ? පාංශු ජීවී. පාංශු ජීවීන්ට මේ වැඩේ කරන්න ගියාම විශේෂයෙන්ම නයිට්‍රජන් හිඟයක් ඇති වෙනවා. ඒ නයිට්‍රජන් හිඟේ පියවා ගන්න එයා පසේ තියෙන නයිට්‍රජන් මිරිස් ශාක වලට ගන්න තිබිච්ච නයිට්‍රජන් ලබා ගන්නවා. ලබා ගැනීම ප්‍රතිඵලය මොකක්ද? తాවකාලිකව මිරිස් ශාකයට නයිට්‍රජන් ඌනතාවක් ඇති වෙනවා. අන්න මොකද වෙන්නේ? මිරිස් ශාකය කහ පාට වෙනවා. ඔන්න ඇතිවන ගැටලුව. ඉතින් ඒ නිසා මේ කාබනික පොහොර යොදනකොට අපට පොඩි දෙයක් ඔළුවේ තියාගන්න වෙනවා. කාබනික පොහොර මෙන්න මේ අවදානම වළක්වන්න. ඒ කියන්නේ මේ කාලය පිළිබඳ මොකද්ද? චැලෙන්ජ් එක නැත්නම් අභියෝගය වළක්ව ගන්න. මොකද කාබනික පොහොර පසල දාපුවාම ජීර්ණය වෙන්න යම් කාලයක් ගත වෙනවානේ. ඒ කාලය ගත වුණ තාක්කල් ශාක වලට පෝෂක හම්බ වෙන්නේ නැහැනේ. එතන පොඩි පාඩුවක් තියෙනවානේ. අනික් අතට මේවා පසේදී වියෝජනය වෙන්න ගියාම පසේ තියෙන එක එක දේවල් ගත්තාම ශාකයේ කබලෙන් ලිපට වැටෙනවා වගේ ළමයි තිබුණට වැඩිය අමුතු වෙනුත් ඌනතා ඇති වෙනවානේ. මේ தত্ত্ব වළක්වා ගන්න තියෙන හොඳම වැඩේ මොකක්ද? මේවා කල්තබා වියෝජනය කරලා පෝෂක ලබාගත හැකි ආකාරයෙන් අපි ඉංග්‍රීසියෙන් කියනවා available form එකට ආවට පස්සේ පසට දාන්න. එතකොට කිසිම ගැටලුවක් නෑ. ආරම්භයේ ඉඳලම ශාකවලට පෝෂක ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම හදපු පොහොර වර්ගයක් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරන කම්පෝස්ට් කියන්නේ එහෙම එක්කෙනෙක්. එයා මේ දි รา පත් වීමේ ක්‍රියාව සරලීකරණය වීමේ ක්‍රියාව වියෝජන ක්‍රියාව කලින් සිද්ධ කරපු එක්කෙනෙක්.
ඒ නිසා යාගේ තියෙන පෝෂක ශාකවලට ඒ මොහොතේම ලබා ගන්න පුළුවන්. අපි ඉංග්‍රීසියෙන් කියනවා readily available කියලා. එයා දාපුවම මේ කාලය පිළිබඳ අභියෝගයකුත් නැහැ. ඊට අමතරව తాවකාලිකව හෝ ඌනතා ඇතිවීමකුත් නැහැ. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි කල්තබා වියෝජනයේ ජීර්ණය හෝ සරලීකරණය කරලා ඊට පස්සේ පසට දාන්න. පසේදී වියෝජනය වෙනකම් බල ඉන්න එපා. ඒකත් මම නිකම් මතක් කරනවා. අපි කතා කරන්නේ කාබනික පොහොර ගැන. ශාක හෝ සත්ව කොටස් ආශ්‍රිතව ජනනය වෙලා ඉපදිලා ජීර්ණය හෝ වියෝජනයෙන් පසු ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක සපයනවා. ඔය පෝෂක කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ඇතුළු ද්‍රව්‍ය. ඊළඟට කියනවා මේවා භාවිතය වඩා ඵලදායී අතරම මැසි, මදුරු ආදී උවදුරු වලින් තොරව පරිසරයේ පිරිසිදුව තබා ගන්න වැදගත් වෙනවා. බොහෝ ප්‍රාථමික කරුණක් මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපි කාබනික පොහොර වගාවට යොදන්නේ මේ මැසි මදුරුවන් පාලනය කරන්නට නෙවෙයි. නමුත් මූලිකව කෙනෙකුට ගෙවතු වගාවේදී මේක හිතන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට අපි ඇත්තම කතා කළොත් යෝජනා කරන්නේ මේ කාබනික පොහොර භාවිතය වඩාත් වැදගත් වෙන්නේ සුළු පරිමාණ ගෙවතු වගාවන් වැනි තත්ත්වයන්ට තමයි. මහා පරිමාණ වගාවන්ට මේක යොදන්න ගියාම යම් ප්‍රායෝගික ආර්ථික සමාජ දේශපාලන ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. හොඳම දේ තමයි සුළු පරිමාණ වගාවන් වගේ ඒවට තමයි වඩා යෝග්‍යයි කියන මතය. එතකොට අපිට සුළු පරිමාණව අනිකුත් ඔක්කොම වාසිය වලට අමතරව මතුවේ හැකි අතුරු වාසියක් තමයි අපේ ගෙවත්තේ තියෙන මැසි මදුරු ඔය වගේ උවදුරු කරදුරු වළක්ව ගන්නට පුළුවන් වෙනවා. ඒකත් මම මෙතෙන්දී පොඩි ආකර්ෂණයකට තමයි දැන් ළමයිකට හිතන්න පුළුවන් ආසන්නමදී මේ කුණු ගොඩවල් ගහන් ඉන්නවට වැඩිය මේවා කාබනික පොහොර බවට පත් කළොත් අපිට අඩුම ගානේ අස්වැන්න කෙසේ වෙතත් ඒ කරදරෙන්වත් වැළකෙන්න පුළුවන්. මොකද අද නාගරික ප්‍රදේශවල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ නාගරික කසල ගැටලුව. කුණු එකතු වෙනවා කර කියා ගන්න දෙයක් නෑ. හොඳයි. එහෙනම් බහුලව භාවිතා වන කාබනික පොහොර වර්ග කීපයක් අපි යෝජනා කරලා තියෙනවා. කම්පෝස්ට් පොහොර, කාබනික දියර පොහොර, අමු කොළ පොහොර, ගොවිපළ පොහොර. අපි මේ පොහොර වර්ග කීපයක් උදාහරණ වශයෙන් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේකෙන් අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කරන්නට යන්නේ අර මම කිව්ව මූලික ලක්ෂණය සහිතව. ඒ කියන්නේ දරුවෝ කල්තබා ටිකක් වියෝජනය වීමේ ලක්ෂණය සහිතව පාවිච්චි කරන කම්පෝස්ට් පොහොර ගැන. මොකද මේකේ තියෙන විශේෂම ප්‍රතිලාභයක් තමයි පසේදී වියෝජනයක් ගැන කතා කරන්නේ නැහැ. එයා වගාවට යොදන්න කලින් අපි හදලා වියෝජනය කරලා තියෙන්නේ. ඒ නිසා දාපු මොහොතේ ඉඳලම ශාකවලට පෝෂක ලබා දෙනවා. ඒක හරි වාසි. කල් ගත වෙන්නේ නැහැ. ඒ නිසා කෙටි කාලීන භෝග වලටත් දාන්න පුළුවන්. ආයි භෝගිය වගා කරන්න කාලයකට කලින් දාලා ඉන්න ඕනේ. ඒ කතන්දර නැහැ. අනික් අතට පසේදී වියෝජනය වීමක් නොවන නිසා අර ශාකවලට ගන්න තියෙන පෝෂක උරා ගැනීමෙන් ශාකවලට తాවකාලිකව හෝ පෝෂක ඌනතා ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක විශේෂ වාසියක් වෙනවා කම්පෝස්ට් වල. අපි බලමු එහෙමනම් මොනවද මේ කම්පෝස්ට් කියන්නේ කියලා. ඔන්න අපි අර්ධැක්වීමක් යෝජනා කරනවා. කම්පෝස්ට් පොහොර අපි කියනවා කම්පෝස්ට් ෆර්ටිලයිසර් කියලා. කාබනික ද්‍රව්‍ය මිනිසා විසින් පාලනය කළ තත්ත්වය යටතේ. මෙන්න මේක පුතේ හොඳට මතක තියාගන්න. මිනිසා විසින් පාලනය කළ තත්ත්වය යටතේ. ශුද්‍ර ජීවීන් මගින් අර්ධ ලෙස ජීර්ණයට ලක් කිරීමෙන් ශාක වර්ධනයට හිතකර පෝෂක බවට පත් කිරීමක් තමයි මේ කම්පෝස්ටිං වලදී අපි කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ කම්පෝස්ටිං යටතේ කම්පෝස්ට් නිෂ්පාදනය යටතේදී අපි අපිට ඕන විදිහට තත්ත්ව පාලනය කරලයි ශුද්ධ ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්නේ. මේ නිසා හොඳට මතක තියාගන්න කුණු ගොඩක තියෙන කුණු ටිකක් අපි කුණු වලේ තියෙන කුණු ටිකක් අරගෙන ඒක වගාවට දැම්මොත් ඒක කම්පෝස්ට් නෙවෙයි. ඒ දි รา පත් වූ හෝ දි รา පත් වෙමින් පවතින කුණු. ඔයා ඕන්නම් දාලා බලන්න. කම්පෝස්ට් වලදීත් වෙන්නේ වියෝජනයක් නේ. එහෙනම් ඉතින් දැන් මේ කුණු ගොඩේ තියෙන කුණු කාලයක් තිස්සේ යනකොට දි รา පත් වෙනවනේ. නිකමට ඕන්නම් කුණු ගොඩෙන් කුණු අරගෙන දාලා බලන්න ඔබගේ වගාවකට. ඉස්සල්ලාම වෙන දේ තමයි මේකේ වල් පැලයි, තක්කලි පැලයි, මිරිස් පැලයි, බටු පැලයි හැදෙන්න පටන් ගන්නවා. සමහරට අධික ගන්ධයක් ඇති වෙන්න පුළුවන්. වත්තේම ඉන්න හැකරැල්ලොයි, වේයොයි, ගොළු බෙල්ලොයි මේකට එනවා. ඔබ නැති කරදර ගොඩාක් ඇති කරගන්නවා.
සමහරට ශාක කහ පාට වෙන්නත් බලනවා. සමහර වෙලාවට ශාක මැලවෙන්න මිය යන්න කුණු වෙන්නත් බලනවා. හේතුව ඒ දි รา පත් වූ හෝ දි รา පත් වෙමින් පවතින කුණු මිසක කම්පෝස්ට් නෙවෙයි. ඔයා හරියට සකස් කළ කම්පෝස්ට් වගාවට දැම්මොත් ඔය ප්‍රශ්න එකක්වත් නැත. හරිද? ඒ නිසා දැනගන්න මේ කම්පෝස්ට් නිෂ්පාදනයේදී අපි කරන්නේ මේ ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මගින් අර්ධ ලෙස ජීර්ණයට ලක් කරනවා. සම්පූර්ණයෙන්ම ඒවා වියෝජනය කරලා බිඳ හෙළලා යවන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් කම්පෝස්ට් වල ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි වියෝජනය සම්පූර්ණ කරපු හියුමස් ඉන්නවා. හැබැයි හියුමස් කියලා කියන්නේ මේ වියෝජනයේ එන්ඩ් පොයින්ට් එකක් නෙවෙයිනේ. හියුමසුත් ක්‍රමානුකූලව ජීර්ණය වෙනවා. ඉතින් මෙන්න මේ හියුමස් කියන කලිල ව්‍යුහයට වියෝජනයේදී බිඳ වැටුණු අකාබනික ලවණ වර්ග නැත්නම් අකාබනික පෝෂක සම්බන්ධ වෙලා තියෙනවා. මේ හියුමස් වලට වියෝජනයේ මගින් බිඳ වැටුණු අකාබනික පෝෂක සමහර වෙලාවට ළමයෝ ඇමෝනියම් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පොටෑසියම් වෙන්න පුළුවන්. මොකද මෙයා කලිලයක්නේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එක පැත්තකින් මේ හියුමස් පසට දාපුවාම අර වෙනත් ඕනෑම රසායනික පොහොරක් වගේ ඔන්න ශාකවලට ලබා දෙනවා ඇමෝනියම්ද පොටෑසියම්ද පෝෂක ලබා දෙනවා. ඒක අපි රසායනික පොහොරකනුත් බලාපොරොත්තු වෙනවා. වගාවකට යූරියා දාපුවාම මොකද වෙන්නේ? නයිට්‍රජන් ලැබෙනවා. ඇමෝනියම් හෝ නයිට්‍රේට් වශයෙන් ඉතින් හියුමස් ඒකත් කරනවා. හැබැයි හියුමස් තව දෙයක් කරනවා. නැත්තම් කම්පෝස්ට් තව දෙයක් කරනවා. මොකක්ද? කම්පෝස්ට් වල අඩංගු මෙන්න මේ හියුමස් කියන කලිල මගින් පසේ භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ දියුණු කරනවා. මේක හියුමස් වල විතරක් නෙවෙයි බොහෝ කාබනික පොහොර වල තියෙන ගුණාංගයක්. හුදෙක්ම රසායනික පොහොර යූරියා, ඇමෝනියම් සල්ෆේට්, මියුරේට් ඔෆ් පොටෑෂ්, සුපර් ෆොස්ෆේට් වගේ පෝෂක සැපයීම පමණක් නෙවෙයි මේකේ තියෙන මෙන්න මේ කාබනික කලිල සංරචකය පසට අවශ්‍ය භෞතික, රසායනික හා ජෛවීය සංවර්ධනයක් ලබා දෙනවා. ඕක මේ කාබනික පොහොර වල තියෙන අතිරේක විශේෂ වාසියක්. ඉතින් ඒ නිසා මේවා පස කන්ඩිෂන් කරනවා, පසේ තත්ත්වය දියුණු කරනවා, පස සංවර්ධනය කරනවා. ඒක හැබෑව. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ මේවා අඩංගු වෙන්නේ අඩු ප්‍රමාණවලින්. හොඳයි. එහෙනම් අර්ධ ලෙස ජීර්ණයට ලක් කරනවා කියන්නේ මෙන්න මේකයි. හියුමස් තියෙනවා. ඒක අර්ධ ජීර්ණයේ ප්‍රතිඵලයක්. ඒ වගේම අකාබනික පෝෂක තියෙනවා. ශාක වර්ධනයට හිතකර පෝෂක කියන්නේ ඒවයි බවට පත් කරලා තියෙනවා. එතකොට කම්පෝස්ට් පොහොර සෑදීමේදී ශුද්ධ ජීවීන්ට හිතකර තත්ත්ව ලබා ගැනීමත් නිපදවන පෝෂක වායුන් ලෙස බැහැර කිරීමත් වළක්වන්න ඕන. අපි කම්පෝස්ට් හදන්න ගියාම ඒකට දායක වන ශුද්ධ ජීවීන්ට හොඳ තත්ත්ව ලබා දෙන්න ඕන. හැබැයි මේකේ තියෙන සමහර පෝෂක වායුන් ලෙස බැහැරවීම වළක්වන්න ඕන. දැන් උදාහරණයක් තමයි ළමයෝ කම්පෝස්ට් වල නැත්නම් කම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවේදී මේකේ තියෙන නයිට්‍රජන් පෝෂකය ශාක වලට වැදගත් වෙනවා. මේ නයිට්‍රජන් පෝෂකය සමහර වෙලාවට ඇමෝනියා වායුව බවට පත් වෙලා පද්ධතියෙන් බැහැර වෙන්න ඕන. මේක හිතකර ක්‍රියාවක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ වගේ පෝෂක සංඝටක වායුන් ලෙස බැහැර වී අනේක අපි නම් වළක්වන්න ඕන. ඒක මතක තියාගන්න. හොඳයි. ඊළඟට මෙන්න මේක දැනගන්න ස්වායු හා නිර්වායු කියන ක්‍රම දෙකෙන්ම කම්පෝස්ට් හදන්න පුළුවන්. නමුත් නිර්වායු ක්‍රමයට කම්පෝස්ට් හදන්න ගියාම වැඩි කාලයක් වැය වෙනවා. ඒක ප්‍රශ්නයක්. අනික් අතට විෂ වායුන් විෂ වගේම අහිතකර වායුන් නිපදවනවා. ඒ නිසා බහුලව කම්පෝස්ට් හදන්නේ ස්වායු තත්වයට. දැන් ළමයි නිර්වායු තත්වයටදී අපට පුළුවන් කම්පෝස්ට් හදන්න. එතකොට දැනගන්න මෙතන සිද්ධ වෙන නිර්වායු පැසීමක් මේ යටතේ මෙන්න මේ වගේ වායු හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, එහෙම නැත්නම් මීතේන් වැනි වායුන් හට ගන්නවා. එක පැත්තකින් මේවා ශාකවලට විෂ වෙන්න පුළුවන්. සල්ෆයිඩ් විෂ වීම,
මීතේන් විෂවීම වාගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අනික් පැත්තෙන් මේවා මගින් ටිකක් අමතර අප්‍රසන්න ගන්ධයක් වගේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි නාගරික ප්‍රදේශයක කම්පෝස්ට් හදන්න ගියොත් නිර්වාසිත ජීවීන් පාවිච්චි කරලා නොයෙකුත් පැමිණිලි වලට අපහසුතාව වලට ලක් වෙන්නත් වෙනවා. අනික් අතට තව ප්‍රශ්නයක් තියෙනවා. මේකෙදී නිර්වායු ශ්වසනය සිද්ධ වෙන්න වැඩි කාලයක් ගත වෙනවා. සවායු ශ්වසනය වගේ ඉක්මනට සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපට කම්පෝස්ට් නිපදවා ගන්න වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙනවා. හැබැයි අපි ස්වායු ශ්වසනය යොදාගෙන කළොත් උපරිමව මාස 3ක් යද්දී අපිට අමුද්‍රව්‍ය නැත්තම් හදපු කම්පෝස්ට් ගන්න පුළුවන්. ඉතින් මේක පරිණත කරන්න, මැචුවර් කරන්න, එහෙම නැත්තම් පරිණත තත්ත්වයට පත් කරන්න තව අමතර කාලයක් යන්න පුළුවන්. හැබැයි කොහොමත් මාස 3ක් ගියාට පස්සේ බොහෝ විට මේක භාවිතා කළ හැකි මට්ටමට ගන්න පුළුවන් අපිට. හොඳයි. කම්පෝස්ට් පොහොර නිපදවීම කෙරේ බලපාන සාධක කීපයක් තියෙනවා. අමුද්‍රව්‍යවල CN අනුපාතය, උෂ්ණත්වය, තෙතමනය, වාතාශ්‍රය හේවත් වාතනය, අමුද්‍රව්‍ය කැබලිවල ප්‍රමාණය. අපෙන් ඇහුවොත් එහෙම සාර්ථක කම්පෝස්ට් නිෂ්පාදනයකදී වැදගත් වන කරුණු හේවත් සාධක කියලා අපිට මෙන්න මේව දක්වන්න පුළුවන්. අමුද්‍රව්‍යවල CN අනුපාතය මම කියලා දෙන්නම්. ඊළඟට උෂ්ණත්වය, තෙතමනය, වාතාශ්‍රය හේවත් වාතනය, අමුද්‍රව්‍ය කැබලිවල ප්‍රමාණය. අපි ඉස්සෙල්ලම ගත්තොත් පළවෙනි සාධකය මේකෙන් අමුද්‍රව්‍යවල CN අනුපාතය. මම ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නම් දරුවනේ. කිසියම් සංඝටකයක තිබිය හැකි එක ලක්ෂණයක් තමයි එහි පවතින CN අනුපාතය. මේකට තව නමක් මේක මේ ඕනම පදාර්ථයකට පසකට ජීවියෙකුට දාන්න පුළුවන් එකක්. මේකට අපි කියනවා CN රේෂියෝ එක කියලා. CN අනුපාතය කියලා කියන්නේ මෙන්න මේකයි. කිසියම් පදාර්ථයක පවතින වඩා නිවැරදිව කිව්වොත් ඔක්සිකරණය කළ හැකි හෙවත් ඔක්සිකාරක කාබන් ප්‍රමාණය බෙදනවා ඔක්සිකරණය කළ හැකි හෙවත් ඔක්සිකාරක නයිට්‍රජන් ප්‍රමාණය. හුඟක් වෙලාවට මේ ඔක්සිකාරක කියන එක ගැන අපි එච්චර අපේ මට්ටමට අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා යම් සංඝටකයක CN අනුපාතය කියලා කියන්නේ යම් සංඝටකයක CN අනුපාතය කියලා කියන්නේ කාබන් ප්‍රමාණය බෙදීම නයිට්‍රජන් ප්‍රමාණය කියලා. මේක තමයි අපි CN රේෂියෝ එකේවත් CN අනුපාතයේ වශයෙන් සලකන්නේ. එතකොට දැනගන්න කාබන් ප්‍රමාණය ග්‍රෑම් වලින් එහෙම මනින්න පුළුවන්, නයිට්‍රජන් ප්‍රමාණයත් ග්‍රෑම් වලින් මනින්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? මේ CN අනුපාතයට ඒකක නැහැ. මේක හුදෙක්ම ඩිජිට් එකක් නැත්නම් ඉලක්කමක් පමණයි. මේකට ඒකක නැහැ. එතකොට දැනගන්න මේ අනුව මේ CN අනුපාතයට වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි කිසියම් සංඝටකයක CN අනුපාතයේ වැඩි කියන්නේ මොකක්ද? CN අනුපාතයේ වැඩි කියන්නේ කාබන් වැඩි නයිට්‍රජන් අඩු. ලොකු ගානක් පොඩි ගානකින් බෙදුවාම තමයි දරුවෝ ලොකු උත්තරයක් එන්නේ. ඒ නිසා කාගේ හරි CN අනුපාතයේ වැඩි කියන එකෙන් අදහස් වෙන්නේ එයාගේ කාබන් වැඩි හැබැයි නයිට්‍රජන් අඩුයි කියන එක. නෑ එහෙම නෙමෙයි. තව එක්කෙනෙක් ඉන්නවා එයාගේ CN අනුපාතය අඩුයි. මොකක්ද CN අනුපාතය අඩුයි කියන එකෙන් අදහස් කරන්නේ? එයාගේ උඩ කාබන් තියෙන්නේ පොඩ්ඩයි. කාබන් ප්‍රමාණය අඩුයි හැබැයි නයිට්‍රජන් සාපේක්ෂව වැඩියෙන් ඇති. ඒකන ළමයි යම් ගානක් ලොකු ඉලක්කමකින් බෙදුවොත් තමයි පොඩි උත්තරයක් හම්බ වෙන්නේ. මේ නිසා දැනගන්න CN අනුපාතයේ වැඩි කට්ටිය වල කාබන් ගොඩක් තියෙනවා, නයිට්‍රජන් සාපේක්ෂව බොහොම පොඩ්ඩයි තියෙන්නේ. CN අනුපාතය අඩු කට්ටිය වල කාබන් වලට සාපේක්ෂව නයිට්‍රජන් හොඳට තියෙනවා.
ඉතින් ඔන්න ඕක අපිට වැදගත් වෙනවා. පාංශු ජීවීන් මගින් යම් යම් ද්‍රව්‍ය දි รา පත් වෙනකොට. දැන් මෙහෙම හිතන්න. මේ තියෙන්නේ පුළුව මට්ටම නම්. මේකේ ශාක වගා කරලා තියෙනවා වෙන්න පුළුවන්. දැන් අපි පසකට දානවා යම් කාබනික ද්‍රව්‍යයක්. දැන් ළමයි කාබනික ද්‍රව්‍යයක් පසකට දාපු හැටියෙම මේකේ තියෙන දේවල් මේ ශාක වලට උරා ගන්න බෑ. ඇයි? කාබනික ද්‍රව්‍යවල මේ සංඝටක තියෙන්නේ සරල ආකාරයෙන් නෙවෙයි සංකීර්ණ ආකාරයෙන්. ශාක වලට ද්‍රව්‍ය උරා ගන්න පුළුවන් සරල ආකාරයෙන් පමණයි. එහෙමනම් මේ යෙදූ හෝ ලැබුණු කාබනික ද්‍රව්‍යවල තියෙන සංඝටක මේ සංකීර්ණ ස්වභාවයේ ඉඳලා සරල තත්වයට පත්වීමක් හෙවත් සරලීකරණය වීමක් හෙවත් සිම්ප්ලිෆිකේෂන් වීමක් හෙවත් වියෝජනය වීමක් හෙවත් ජීර්ණය වීමක් වෙන්න ඕන. කවුද මේක කරන්නේ? මේක කරන්නේ පසේ ඉන්න ජීවීන් හෙවත් පාංශු ජීවීන්. පාංශු ජීවීන් මොකද කරන්නේ? මේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය මත යැපෙනවා. යැපිලා ඒවා වියෝජනය කරනවා. මේ වියෝජනය කරනවා ජීර්ණය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒගොල්ලන්ගේ ගහණය ලොකු කරගන්නවා. ඒ කියන්නේ අලුතින් පාංශු ජීවීන් හට ගන්නවා, නිපද වෙනවා, ලොකු වෙනවා, වර්ධනය වෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ කාබනික ද්‍රව්‍යවල තිබුණු ද්‍රව්‍ය යොදාගෙන ඒගොල්ලන්ගේ දේහ හදා ගන්නවා. මෙන්න මෙතෙන්දි පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මේ යොදා ගන්න කාබනික ද්‍රව්‍යවල පැවති CN අනුපාතය කුමක් වුණත් ඒක පාංශු ජීවීන්ගේ දේහ සාදන්න වැය වෙනවා නම් පාංශු ජීවීන් තමන්ගේ ඇඟ හදාගන්න ඒක පාවිච්චි කරනවා නම් ඒ කුමන කාබනික ද්‍රව්‍යයක් වේවා පාංශු ජීවීන්ගේ දේහවල CN අනුපාතයේ බවට පත් වෙන්න ඕන. යම් හේතුවක් හින්දා ඔයා යොදපු කාබනික ද්‍රව්‍යවල මේක හුඟක් වෙලාවට බලපාන්නේ නයිට්‍රජන් සම්බන්ධයෙන් නයිට්‍රජන් අඩු නම් හැබැයි පාංශු ජීවීන්ගේ දේහවලට එනකොට නයිට්‍රජන් වැඩි වෙන්න ඕනේ නම් මේ නයිට්‍රජන් අඩු ද්‍රව්‍ය වලින් නයිට්‍රජන් වැඩි පාංශු ජීවීන්ගේ දේහ හදාගන්න ගියාම පාංශු ජීවීන්ට ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද ප්‍රශ්නේ? නයිට්‍රජන් හිඟයක් මතුවෙනවා. අන්න ඒ හිඟේ පියවන්න තමයි මේගොල්ල පසේ තියෙන නයිට්‍රජන් උදුරගන්නේ. කොහොම හරි මෙයා ජීර්ණය කරන්න ඕන නම් පසේ තියෙන නයිට්‍රජන් උදුර ගන්නවා. උදුරගත්තාම මොකද වෙන්නේ? පසේ නයිට්‍රජන් හිඟයක් මතුවෙනවා. එතකොට තමයි අර මම කිව්වේ ගොම දාපුවාම මිරිස් ගහ කහ පාට වුණා කියලා. එතකොට මොකද වෙන්නේ? මේ ශාකයට ලබාගත හැකි නයිට්‍රජන් ප්‍රමාණය අඩු වෙලා එයා ඌනතා ලක්ෂණ දක්වනවා. හැබැයි මම කිව්වා මේක తాවකාලිකයි කියලා. ඇයි මේ తాවකාලිකයි කිව්වේ? දැන් ළමයි මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා පාංශු ජීවීන් ඒගොල්ලන්ගේ ගහණය ඒගොල්ලන්ගේ ඇඟ හදා ගන්නවා. හැබැයි පාංශු ජීවීන් ගොඩාක් කල් ජීවත් වෙන්නේ නැහැ. ඒගොල්ල කෙටි කාලයක් තුල මිය යනවා. මිය ගියාම මොකද වෙන්නේ? කාබනික ද්‍රව්‍ය වලින් අරගෙන ඇඟ හදාගන්න පාවිච්චි කරපු පෝෂක ටිකයි පසෙන් తాවකාලිකව ණයට ගත්ත පෝෂක ටිකයි ඔක්කොම පසට මුදා හරිනවා. අන්න පසේ පෝෂක සුලභතාව වැඩි වෙනවා. එතකොට ශාක වලට ඕන තරම් පෝෂක ලැබෙනවා. ඉතින් කාබනික පොහොර යොදපුවාම ඒවා පාංශු ජීවීන් මේ විදිහට ප්‍රයෝගී කරගන්න ගියාම කාබනික ද්‍රව්‍යයේවත් කාබනික පොහොරේවත් පසට දාන ද්‍රව්‍යවල කාබන් නයිට්‍රජන් අනුපාතය මොකක් වුණත් ඒක පාංශු ජීවීන්ගේ කාබන් නයිට්‍රජන් අනුපාතයේ බවට පත් කරන්න ඕන. සමහර වෙලාවට මේ වැඩේ කරන්න ගියාම මේ යෙදූ ද්‍රව්‍යවල කාබන් නයිට්‍රජන් අනුපාතය වඩා වැඩි වෙන්න පුළුවන්. පාංශු ජීවීන්ගේ දේහවල පවතින CN අනුපාතයට වඩා. අන්න ඒ වාගේ වෙලාවට මොකද වෙන්නේ? පාංශු ජීවීන්ට ඇති වෙනවා නයිට්‍රජන් හිඟයක්. ඒ නිසා පාංශු ජීවීන් මොකද කරන්නේ? මේ නයිට්‍රජන් හිඟ තත්ත්වයට
මේ කාබනික පදාර්ථ වේගයෙන් වියෝජනය කරගන්න, ජීර්ණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මෙන්න මෙතනට ආපහු ගියොත් එහෙම දරුවනේ, ඔක තමයි සිද්ධිය. අපි මේ අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්න ද්‍රව්‍යවල CN අනුපාතය අපට වැදගත් වෙනවා. මේක වඩා වැදගත් වෙන්නේ අර මම කිව්ව විදිහට පාර්ශ්ව ජීවීන් මගින් අමුද්‍රව්‍ය හෙවත් කාබනික ද්‍රව්‍ය වියෝජනය හෙවත් ජීර්ණය වෙනකොට. CN අනුපාතයේ වැඩි ද්‍රව්‍ය අන්න හෙමින්ලු දි รา පත් වෙන්නේ. CN අනුපාතයේ වැඩි නම් දි รา පත් වෙන්නේ සෙමින්. එතකොට ඒකෙන් කම්පෝස්ට් නිපදවන්න වැඩි කාලයක් ගත වෙනවා. හැබැයි CN අනුපාතයේ අඩු ද්‍රව්‍ය ළමයෝ ඉක්මනින් දි รา පත් වෙනවා. දැන් හේතුව පැහැදිලිද ඔබට? මෙතනට එන්න ආපහු. CN අනුපාතයේ වැඩි ද්‍රව්‍ය කියන්නේ මොනවද? අපි දාන කාබනික ද්‍රව්‍ය වල CN අනුපාතය වැඩි. ඒ කියන්නේ මොකක්ද? කාබන් වැඩි, හැබැයි නයිට්‍රජන් අඩුයි. ඉතින් පාර්ශ්ව ජීවීන්ට මේ නයිට්‍රජන් අඩු ද්‍රව්‍ය යොදාගෙන තමන්ගේ ඇඟ හදා ගන්න ගියාම නයිට්‍රජන් හොයාගන්න එපාය. නයිට්‍රජන් හිඟයක් ඇති වෙනවනේ. ඉතින් ඒ නිසා මේකට වැඩි කාලයක් ගත වෙනවා. අනික මේ වගේ CN වැඩි දේවල් දි รา පත් කරන්න පාර්ශ්ව ජීවීන්ගේ එච්චර මනාපෙකුත් නැහැ. මොකද ඒක එච්චර රසවත් අත්දැකීමක් නෙමෙයි. හැබැයි ඉතින් ඒකයි ඒකට වැඩි කාලයක් ගත වෙන්නේ. හැබැයි අනික් පැත්තෙන් ළමයෝ CN අනුපාතයේ අඩු ද්‍රව්‍ය දාපුවාම මොකද වෙන්නේ? නයිට්‍රජන් වැඩිපුර තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පාර්ශ්ව ජීවීන් හරි කැමති ඒක වියෝජනය කරන්න, ඉක්මනට වියෝජනය කරනවා. ඒ නිසා CN අනුපාතයේ වැඩි ද්‍රව්‍ය දි รา පත් වෙන්නේ සෙමි. කොම්පෝස්ට් සෑදීමේදී හෝ පසට එකතු කරපුවා. හැබැයි ළමයෝ CN අනුපාතයේ අඩු ද්‍රව්‍ය වඩා ඉක්මනින් දි รา පත් වෙනවා. ඒක ඕනම කෙනෙක්ගේ ලක්ෂණයක්. Tamanට කැමති, යැපෙන්න කැමති උපස්තරයක් දුන්නොත් එයා වැඩි වේගයකින් ඒක මත යැපෙනවා. අකමැති උපස්තරයක් දුන්නොත් එච්චර වේගයෙන් යැපෙන්නේ නැහැ. මම මෙහෙම උදාහරණයක් ගන්නම්. ඔයාට හම්බ වෙනවා බත් පිඟන් දෙකක්. එකක් බොහොම රසවත්, අපි බොහොම කැමති මේ මහත්තුරු මෙනවියන්. මොකක්ද? ෆ්‍රයිඩ් රයිස් එකක්. අනික එළවලු කෑම එකක්. ඒකේ මස් මාළුත් නැහැ, එළවලු බෝන්චි, කැරට් වට්ටක්කා සහිත බත් පිඟාන. ওই දෙකෙන් වඩා වේගයෙන් කාලා ඉවර වෙන්නේ කෝකද? බත් ඇටයක්වත් නැතුව කන්නේ කෝකද? අර රසවත් කියන ෆ්‍රයිඩ් රයිස් එක. එළවලු කෑමක නිකන් ටිකක් කනවා, අම්මා කෑ ගහද්දී ආයෙ කනවා. ඕක නේද තත්ත්වය. ඉතින් ළමයෝ පාර්ශ්ව ජීවිනුත් ඒ වගේ තමයි. එයාට අවශ්‍ය වෙලා තියෙන නයිට්‍රජන් ලබා ගන්න. නයිට්‍රජන් පරිසරයේ හිඟ මූලද්‍රව්‍යයක් නේ. ඒ නිසා එයා වැඩිපුර ඉන්න හෙවත් CN අනුපාතය අඩු එක්කෙනෙක් ආවොත් ඉක්මනට වියෝජනය කරලා කම්පෝස්ට් බවට හෝ පෝෂක බවට කඩනවා. හැබැයි අර එළවලු කෑම එක වගේ CN අනුපාතයේ වැඩි දේවල් ගත්තාම ඉතින් මග අරින්න බලනවා, වැඩි කාලයක් ගන්නවා. ඔය වගේ ප්‍රශ්න තමයි මතුවෙන්නේ. හරිද ළමයෝ? එහෙනම් මෙන්න අපි යෝජනා කළා කම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවේදී අපට වැදගත් වන පළවෙනි සාධකය. මොකක්ද? අමුද්‍රව්‍යවල CN අනුපාතය. අමුද්‍රව්‍යවල CN අනුපාතය කියන්නේ අමුද්‍රව්‍යවල පවතින ඔක්සිකාරක කාබන් ප්‍රමාණය බෙදීම ඔක්සිකාරක නයිට්‍රජන් ප්‍රමාණය. මේ යගේ වැඩි කියලා කියන්නේ කාබන් වැඩි නයිට්‍රජන් වලට සාපේක්ෂව. මේ යගේ අඩුයි කියලා කියන්නේ කාබන් අඩුයි නයිට්‍රජන් වලට සාපේක්ෂව. ඒ කියන්නේ නයිට්‍රජන් වැඩි. ඉතින් පාර්ශ්ව ජීවීන් මේ කවර දෙයක් වුණත් පසේදී මුලින් වියෝජනය කරන්න ඕන. නැත්නම් කම්පෝස්ට් සෑදීමේදී කම්පෝස්ට් ගොඩ ඇතුලේ දැන් කම්පෝස්ට් වියෝජනය වෙන්නේ පසේ නෙමෙයිනේ. අපි කම්පෝස්ට් හදන්න අමුද්‍රව්‍ය ගොඩ ගහපුවාම එතන වියෝජනය වෙන්න එපාය. එතනත් වෙන්නේ මේක තමයි.
එතනත් කම්පෝස්ට් හැදීමට දායක වන ශුද්ධ ජීවීන් ඉන්නවා. උදාහරණ සමහර බැක්ටීරියා, සමහර ඇක්ටිනෝමයිසිට කියන කට්ටිය. ඒගොල්ලන්ට අපි බාර දෙනවා මෙන්න මේ අමුද්‍රව්‍ය තියෙනවා. මේවා කම්පෝස්ටිං කරන්න, වියෝජනය කරන්න කියලා. ඒගොල්ලෝ එතකොට බලනවා මේ අමුද්‍රව්‍ය වල CN අනුපාතය කොහොමද කියලා. CN අනුපාතය වැඩි නම් අපෝ මේකේ නයිට්‍රජන් නැහැනේ. මේකට ඉතින් එච්චර මහන්සි වෙන්න අමාරුයි කියලා වැඩි කාලයක් ඔහෙ ගන්නවා. හැබැයි CN අනුපාතය අඩු නම් මේක නයිට්‍රජන් සහිත රසවත් ආහාරයක් කියලා ඉක්මනට වියෝජනය වෙනවා. මේ නිසා අපි යොදා ගන්න ද්‍රව්‍ය CN අනුපාතය මොකක්ද? ඒක මත කම්පෝස්ට් බවට පත්වීමට ගතවන කාලය වෙනස් වෙනවා. ඒක මතක තියාගන්න. ඔන්න පළවෙනි සාධකය මූලද්‍රව්‍ය හෝ අමුද්‍රව්‍ය වල CN අනුපාතය. මෙතන මූලද්‍රව්‍ය කියලා කියන්නේ මේ කාබන් නයිට්‍රජන් නෙමෙයි පාවිච්චි කරන ද්‍රව්‍ය වලට. දෙවෙනි එක උෂ්ණත්වය. ළමයි මේ කම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවේදී විවිධ පියවර තියෙනවා. අපි ඊළඟට ගැන කතා කරමු. මේකේ තියෙනවා අපි කැමර කතා කළොත් එහෙම යාන්ත්‍රික ජීර්ණ අවධිය, මධ්‍යකාමී අවධිය, තාපකාමී අවධිය, සමහර අවස්ථාවලදී එනවා කූලින් ස්ටේජ් එකක් ඒවා සිසිලන අවධිය ආදී වශයෙන්. දැනගන්න මේ එක අවස්ථාවකදී දායක වන හේවත් මේකට සම්බන්ධ වන ශුද්ධ ජීවීන් වෙනස් වෙනවා. දැන් ඔබ දන්නවා ඇතිනේ සමහර වෙලාවට ශුද්ධ ජීවීන් ඒගොල්ලා ක්‍රියාත්මක වන පරිසර උෂ්ණත්වයේ මත ශීතකාමී, මධ්‍යකාමී, තාපකාමී ආදී වශයෙන් බෙදෙනවා. ශීතකාමී ශුද්ධ ජීවීන් සාපේක්ෂව අඩු උෂ්ණත්වවල තමයි ක්‍රියාත්මක වෙන්නේ. මධ්‍යකාමී කට්ටිය මධ්‍යස්ථ උෂ්ණත්ව පරාසවල. තාපකාමී කට්ටියට පුළුවන් අධික උෂ්ණත්ව පරාසවල වැඩ කරන්න. ආදී වශයෙන් අපිට මේක බෙදන්න පුළුවන්. තර්මෝෆිලික්, මීසෝෆිලික්, සීරෝෆිලික් ආදී වශයෙන් උෂ්ණත්වය අනුව අපිට බෙදන්න පුළුවන්. ඊළඟට ළමයෝ තුන්වන සාධකය තමයි තෙතමනය. තෙතමනය යටතේ අපි කතා කරන්නේ මේ ජලය ගැන. කම්පෝස්ට් සෑදීමට දායක වන විවිධ ශුද්ධ ජීවීන්ට එම එක් අවස්ථාවකට නියමිත තෙතමනයක් අවශ්‍ය වෙනවා. දැන් මෙතෙන්දී විවිධ ශුද්ධ ජීවීන් දැනගන්න මේ කම්පෝස්ට් සෑදීම කියන්නේ පුතේ නිකම් මේ දම්බලක් වගේ ක්‍රියාවක්. පියවරක් සිද්ධ වෙනවා, තව පියවරක් වෙනවා, තව පියවරක් වෙනවා. මේ එක පියවරට එකිනෙකාට වෙනස් ශුද්ධ ජීවීන් දායක වෙනවා. එතකොට මේ එක ශුද්ධ ජීවියෙකුට දායක වෙන්න අවශ්‍ය උෂ්ණත්වයක් තියෙනවා. අවශ්‍ය තෙතමනයක් තියෙනවා. ඒකයි මම කිව්වේ කම්පෝස්ටිං වලදී අපි තත්ත්ව පාලනය කරනවා කියලා. නිකන් කුණු ගොඩක තියෙන කුණු දිරාපත් වෙනවා කියන්නේ කම්පෝස්ට් නෙවෙයි. අපිට එතෙන්දී තත්ත්ව පාලනය කරන්න බෑ. නමුත් අමුද්‍රව්‍ය අරගෙන අපි මුල සිටම යම් ආකාරයක අපේ පාලනයක් තියාගන්නවා. මේ පාලනය යටතේ ක්‍රියාත්මක වන අමුද්‍රව්‍ය මොනවද? ක්‍රියාත්මක වන ජීවීන් මොනවද? ක්‍රියාත්මක වන උෂ්ණත්වය මොකක්ද? ක්‍රියාත්මක වූ පවතින තෙතමනය මොකක්ද? මේවා අපි පාලනය කරනවා. ඒ නිසා කියනවා මෙතන කම්පෝස්ට් සෑදීමට දායක වන විවිධ ශුද්ධ ජීවීන්ට එම එක් අවස්ථාවට නියමිත තෙතමනයන් අවශ්‍ය වෙනවා. හැමෝටම එක තෙතමනය නෙමෙයි. මේ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය වල තෙතමනය 55ක් 60ක් අතර පවත්වා ගන්න ඕන. මේක පොදු අගයක්. මේ අගය හැමෝටම එක වගේ නොවෙන්න පුළුවන්. දැන් ඔතෙන්දි මෙහෙම දෙයක් තියෙනවා අපි හුඟක් වෙලාවට කම්පෝස්ට් සෑදීමට යොදාගන්නේ ශාක හා සත්ව කොටස්නේ. දැන් ආරම්භයේදී සමහර වෙලාවට මේ ශාක කොටස් වල ලපටි කොටස් අධික නම් තෙතමනයේ 80ක් තරම් අධික අගයක් වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් ජීවියෙකුගේ හෙවත් ශාක හෝ සත්ව සෛලයක පවතින ජල ප්‍රශතය 80 දක්වා යන්න පුළුවන්. එතකොට වෙලා තියෙන්නේ මොකක්ද මෙතන අනවශ්‍ය පරිදි අධික තෙතමන ප්‍රමාණයක් තියෙනවා. ඔන්න ඔය වගේ වෙලාවට අපි කරන්නේ කම්පෝස්ට් සෑදීමට යොදාගත් අමුද්‍රව්‍ය මද පවනේ වේලනවා. මතක තියාගන්න මද පවනේ. තද අවුවේ වේලවුවොත් පෝෂක හානි වෙන්න, වියෝජනය වෙන්න, පිරිස්සෙන්න පුළුවන්. මද පවනේ වේලලා වැඩිපුර තියෙන ජලය නම් අයින් කරනවා. හරිද? අපි දැන් කතා කළා අමුද්‍රව්‍ය දැන් කම්පෝස්ට් සෑදීම කරේ බලපාන සාධක යටතේ කරුණු තුනක්. පළවෙනි එක අමුද්‍රව්‍ය වල CN අනුපාතය. මේක අර ශුද්ධ ජීවීන් මගින් වියෝජනය වන වේගයට බලපෑවා. දෙවෙනි එක උෂ්ණත්වය. විවිධ ශුද්ධ ජීවීන්ට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය උෂ්ණත්වයන් තියෙනවා. තුන්වෙනි එක තෙතමනය.
විවිධ ශුද්‍ර ජීවීන්ට හා ප්‍රතික්‍රියාවන්ට දායක වන නිසා. අංක 4 වාතාශ්‍රය. දැන් දැනගන්න කම්පෝස්ට් සෑදීම අපි කලිනුත් කිව්වා නිර්වායු හා සවායු කියන ක්‍රම දෙකටම කරන්න පුළුවන් ඇති. ඒත් බහුලව අපි යොදාගන්නේ සවායු ශුද්‍ර ජීවීන් යොදාගන්න එක නැත්නම් සවායු ජීවීන් යොදාගන්න එක. ඉතින් මේ සවායු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වෙන්න නම් මේ අමුද්‍රව්‍ය අතර උසස් වාතාශ්‍රයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් වාතය සංසරණය වෙන්නේ නැහැ. ඒකයි අංක 4 වාතාශ්‍රය කිව්වේ. කම්පෝස්ට් සාදන්නේ සවායු ශුද්‍ර ජීවීන් මගින් නිසා ඒ අමුද්‍රව්‍ය අතර හොඳින් වාතය සංසරණය විය යුතු වෙනවා. අංක 5 අමුද්‍රව්‍ය කැබලිවල ප්‍රමාණය. මේකට සමහරු කියනවා ඇති ළමයෝ පාටිකල් සයිස් කියලා. අපි මෙතෙන්දී මේ යොදා ගන්න අමුද්‍රව්‍ය කැබලි අනවශ්‍ය පරිදි ප්‍රමාණයෙන් විශාල වුණොත් මොකද වෙන්නේ? අපි ඒවා ප්‍රමාණයෙන් කුඩා කැබලි බවට පත් කරගන්නවා. මේ සඳහා අපි ඔය චොපින් කියලා මේ කෑලි කපනවා ළමයි. ඔබ දැකලා ඇති පහුගිය දවස්වල මේකට යන්ත්‍ර පවා ආවා. චොපින් මැෂින්ස් කියලා යන්ත්‍ර වර්ගයක් පවා ආවා. ඒ යන්ත්‍ර විදුලි බලයෙන් මේ මොනවද මේ යාන්ත්‍රික මිනිස්සුගේ අත්වල බලෙන් ක්‍රියා කරන්න පුළුවන්. ඒවට කරා චොපින් මැෂින්ස් කියලා. එතෙන්දි කලේ මොකක්ද මේ යොදා ගන්න අමුද්‍රව්‍ය කැබලි ලොකු නම් ඒවා කුඩා කොටස් බවට පත් කරගන්න. මොකද ඒකට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා කැබලි. එතකොට ඒ වගේ කැබලි කුඩා කරපුවාම ඒවා අපට මිශ්‍ර කරන්න පහසුයි. ලොකු කෑලි වලට වඩා චොපින් මගින් මේවා පොඩි කෑලි බවට පත් කරගත්තාම ඒවා අපට මිශ්‍ර කරන්න පහසු වෙනවා. කම්පෝස්ට් සෑදීමේදී ඒකාකාර ගුණාත්මයකින් යුක්ත උසස් තත්ත්වයේ කම්පෝස්ට් කෙටි කාලයකින් ලබා ගන්න නම් අමුද්‍රව්‍ය වරින් වර මිශ්‍ර කිරීම වැදගත් වෙනවා. මිශ්‍ර කිරීම පහසු වෙනවා කෑලි ප්‍රමාණයෙන් කුඩා නම්. ඒ වගේම උසස් තෙතමනයක් හා වාතාශ්‍රයක් තියාගන්න පුළුවන් මේ කැබලි කුඩා වුණාම. මේ කැබලි කුඩා වුණාම ඒ අතර අවකාශ වැඩි වෙනවා. මේ වැඩි වෙන අවකාශ තුල එක පැත්තකින් ජලය රැඳෙනවා. අනික් පැත්තෙන් වාතය රැඳෙනවා. මේ නිසා අපට පාටිකල් සයිස් එක වැදගත් වෙනවා. මික්සිං පහසු වෙනවා. මිශ්‍ර කිරීම පහසු වෙනවා. අවශ්‍ය පරිදි වාතය රඳව ගන්න පුළුවන් වෙනවා. අවශ්‍ය පරිදි ජලය රඳව ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ වාසිය බලාගෙන අපි අමුද්‍රව්‍ය අපට අවශ්‍ය විදිහට කැබලි ප්‍රමාණයකට පත් කරනවා. අපි දැන් කතා කළා කම්පෝස්ට් සෑදීමේදී වැදගත් වෙන සාධක පහක්. පළවෙනි එක මතක ඇති අමුද්‍රව්‍ය වල CN අනුපාතය. ඒක හරි වැදගත් වුණා. දෙවෙනි එක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන උෂ්ණත්වය. තුන්වෙනි එක ප්‍රතික්‍රියාව සිදුවන තෙතමනේ හෙවත් ජල තත්ත්වය. හතරවෙනි එක යෝග්‍ය වාතාශ්‍රයක් ලබා දෙන එක. පස්වෙනි එක තමයි පාටිකල් සයිස් හෙවත් කම්පෝස්ට් සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය කැබලි වල ප්‍රමාණය. එහෙනම් දැන් කම්පෝස්ට් කියලා කියන්නේ අපි යොදා ගන්න කාබනික ද්‍රව්‍ය, යොදා ගන්න අමුද්‍රව්‍ය සවායු තත්වයටදී අර්ධව ජීර්ණයට ලක් කරනවා පාලනය කරමින් ලබා ගන්න සංඝටකයක්. අර්ධව ජීර්ණය වීම නිසා අපි අවශ්‍ය වෙලාවට ජීර්ණය පාලනය කරගන්නවා. මේ මගින් අපට හියුමස් ලබා ගන්න පුළුවන්. හියුමස් වලට එල්ලිලා තියෙන ශාක වලට ගන්න පුළුවන්, පෝෂක ගන්න පුළුවන්. මේදී ශාක වලට ගන්න පුළුවන් පෝෂක කෙලින්ම ශාකයට දෙන්න පුළුවන්. හියුමස් කලිල ගුණ දක්වමින් පසේ රැඳෙනවා. ඒ මගින් පසේ භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ දියුණු කරනවා. මේක රසායනික පොහොර වලින් ලැබෙන්නේ නැති අමතර වාසියක්. නැත්තම් රසායනික පොහොර වේවා, කාබනික පොහොර වේවා පෝෂක ලබා දෙන එක ඇත්තයි. නමුත් රසායනික පොහොර වලට බැරි එක දෙයක් හියුමස් මගින් කරන්න පුළුවන්. ඒවා තියෙනවා කාබනික පොහොර වල මොකක්ද? පසේ භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ දියුණු කරලා දෙනවා. හොඳයි. ඊළඟට අපි කතා කරන්නට යනවා කම්පෝස්ට් සෑදීමේදී සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය. කම්පෝස්ට් සෑදෙනවා කියලා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මේ ප්‍රතික්‍රියාවේ සිද්ධ වෙන විද්‍යාත්මක ක්‍රියාවලියක් ගැන අපි කතා කරන්නට යනවා. පළවෙනි එක යාන්ත්‍රික ජීර්ණ අවධිය.
දෙවෙනි එක මධ්‍යකාමී අවධිය, තුන්වෙනි එක තාපකාමී අවධිය, ඊළඟට සිසිල් අවධිය. මෙන්න මෙහෙම එකක් තියෙනවා පුතේ. මේ සිසිල් අවධිය කියලා කියන්නේ ඔප්ෂනල්. මේක සමහර වෙලාවට තියෙන්න පුළුවන්, සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි යොදා ගන්නා අමුද්‍රව්‍ය අතර සාමාන්‍ය ජීර්ණයට ප්‍රතිරෝධී ලිග්නීන් වැනි ද්‍රව්‍ය බහුල නම් ඒවාට තමයි මේ සිසිල් කිරීමේ අවධියක් ලැබෙන්නේ. එහෙම නැත්නම් බොහෝ විට පොදුවේ හමු වෙන්නේ මේ අවධීන් හතර විතරයි. යාන්ත්‍රික ජීර්ණ අවධිය, මධ්‍යකාමී අවධිය, තාපකාමී අවධිය හා පදම් කිරීමේ අවධිය විතරයි. නමුත් අමුද්‍රව්‍ය අතර යම් හේතුවකින් ලිග්නීන් බහුල නම් සිසිල් කිරීමේ අවධියක් පැවතිය හැකි වෙනවා. ඉතින් මෙන්න මේ අවධීන් අපි අපට අවශ්‍ය විදිහට පාලනය කරනවා. ඒකයි මම ආපහු කියන්නේ කුණු ගොඩේ දි รา පත් වූ කුණු කම්පෝස්ට් නොවේ. එහෙනම් බලමු මොකක්ද මේ කම්පෝස්ට් සෑදීමේ සිදුවන විද්‍යාත්මක පියවර ටික කියලා. බලන්න පළවන පියවර යාන්ත්‍රික ජීර්ණ අවධිය. මේකට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ mechanical digestion stage කියලා. මම පුතේ මේ ඉංග්‍රීසි ටර්ම්ස් එහෙම ඔබට ලබා දෙන්නේ එක පැත්තකින් ඔබට බාහිර දැනුම හොයාගන්නකොට පහසු වෙනවා. ඒ වගේම ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු වලදී ඔබ විද්‍යා ශිෂ්‍යයෙක් වේවා, තාක්ෂණ වේද ශිෂ්‍යයෙක් වේවා, ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු ඔබ කැමති වුණත් නැතත් පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉතින් එතකොට මේ වගේ ටර්ම්ස් පොඩ්ඩක් දැනන් ඉන්න එක ඔබගේ අනාගත කටයුතු පහසු කරනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි mechanical digestion stage කියලා. මොකක්ද වෙන්නේ ළමයි මෙතෙන්දී? ස්වභාවික පරිසර තත්ත්වයට තේ හමු වන ගැඩවිල්ලු නෙමටොඩාවන් කියන්නේ කවුද ළමයෝ? වටපණුව කියන කට්ටිය. කියත් පණුව කියලා ඉන්නවා, කපන්න පුළුවන් පණුව జాතියක්. කුහුඹුවන්, කුරුමිනියන්, වේයන්, මයිටාවන් වැනි ජීවීන් ඇවිල්ලා මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ මුඛ උපාංගයවත් කටවල් පාවිච්චි කරලා මේ ලොකු කෑලි කම්පෝස්ටිං වල තියෙන ලොකු අමුද්‍රව්‍ය කුඩා කෑලි බවට පත් කරනවා. මෙන්න මේක තමයි පළවෙනි පියවර. මේකට අපි කියනවා යාන්ත්‍රික ජීර්ණ අවධිය කියලා. එතකොට මෙතෙන්දී අර ලොකු තියෙන කෑලි බෑලි ඒගොල්ලෝ කඩ ඒවායේ ඒ මත යැපෙනවා, ඒවායේ ශක්තිය පාවිච්චි කරනවා. නැතුව මේ ජීවීන් මේ ගැඩවිලන් නෙමටෝඩාවන්, වේයන්, කියත් පණුවන්, කුහුඹුවන්, කුරුමිනියන් මේ නිකන් ඉන්න බැරුවට නෙමෙයි කරන්නේ. ඒගොල්ලෝ මේ ක්‍රියාව මගින් Tamanට අවශ්‍ය ශක්තිය හා පෝෂක ලබා ගන්නවා. ඉතින් මේ වගේ විශාල කම්පෝස්ට් අමුද්‍රව්‍ය කොටස් කුඩා කැබලි බවට පත්වීමට අපි කියනවා තමයි ළමයෝ යාන්ත්‍රික ජීර්ණක අවධිය කියලා. බලන්න ඊළඟ අවස්ථාව මධ්‍යකාමී අවධිය. මෙන්න මේකට සමහරු කියනවා ළමයෝ මීසොෆිලික් ස්ටේජ් කියලා. දැන් මොකද වෙන්නේ? අර වේයෝ, කුහුඹුවෝ, කුරුමිනියෝ, පත්තෑයෝ ඒගොල්ලොත් එනවා. ඒ වගේ කට්ටිය ඇවිල්ලා ලොකු ආහාර කොටස් කැබලි බවට පත් කරලා ඒ මත යැපෙනවා. මේක දවසක් දෙකක් තුනක් හතරක් වෙන්න පුළුවන්. ඊළඟට පොඩි ආහාර කැබලි ඇති වෙනවා. මෙන්න මේ පොඩි ආහාර කැබලි මත, ආහාර කියන්නේ මේ අමුද්‍රව්‍ය කැබලි මත යැපෙනවා කවුද ළමයෝ? මධ්‍යකාමී ශුද්ධ ජීවී. මධ්‍යකාමී කියලා කියන්නේ ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් ළමයෝ සෙන්ටිග්‍රේඩ් අංශක 10යි 45යි අතර. ඒගොල්ලෝ තමන්ගේ දැන් මේ 10ටත් වඩා අඩුවෙන් වැඩ කරන කට්ටියට හුඟක් වෙලාවට අපි කියන්නේ ශීතකාමී කියලා. 10යි 45යි අතර කට්ටිය මධ්‍යකාමී වෙනවා. 45ට වැඩි කට්ටියට කියයි තාපකාමී කියලා. එතකොට මෙන්න මේ මධ්‍යකාමී කියන ශුද්ධ ජීවීන් මේගොල්ලෝ ශ්‍රේණිංශක 10යි 45යි අතර පරාසය තුළ වැඩ කරන්න පුළුවන්. ඒගොල්ල කවුද? බැක්ටීරියා, ප්‍රොටසෝවා, ඇක්ටිනෝමයිසිට හා සමහර දිලීර.
පුතේ දැනගන්න මේ ඇක්ටිනෝමයිසිට්ස්ලා හෙවත් ඇක්ටිනෝමයිසිට කියන්නේ දිලීර හා බැක්ටීරියා වල අතරමැදි ලක්ෂණ පෙන්වන කට්ටිය. මේගොල්ලෝ දිලීරත් නෙවෙයි නැත්නම් මේගොල්ලෝ බැක්ටීරියාත් නෙවෙයි දිලීරත් නෙවෙයි. දැන් බැක්ටීරියා කියලා කියන්නේ ප්‍රවේණිකව ගොඩාක් පහත් කට්ටියක්. මේගොල්ලෝ එහෙමත් නෑ. හැබැයි දිලීර තරම් ප්‍රවේණිකව උසසුත් නෑ. මේ දෙක මැද ඉන්න කණ්ඩායමක් තමයි ඔය කතා කරන ඇක්ටිනෝමයිසිට්ස්ලා කියලා කියන්නේ. හරිද ළමයෝ? මෙන්න මේගොල්ලෝ හරියට කම්පෝස්ටිං වලදී වැදගත් වෙන කට්ටිය. දැන් මේගොල්ලෝ ඇවිල්ලා අමුද්‍රව්‍ය මත ජීවත් වෙනවා, අමුද්‍රව්‍ය කණ්ඩ පටන් ගන්නවා. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? අමුද්‍රව්‍ය කන ගමන් අමුද්‍රව්‍ය මත යැපිලා ශ්වසනය කරනවා. ශ්වසනය කරද්දි මොකද කරන්නේ මේගොල්ලෝ? කාබන් ඩයොක්සයිඩ්, තාපය, තෙතමනය පිට කරනවා. දැන් මේගොල්ලම කරන මේ වැඩේ මේගොල්ලම අමුද්‍රව්‍ය මත යැපෙමින් මේක කඩාගෙන යද්දි මොකද වෙන්නේ? මේ අමුද්‍රව්‍ය ගොඩේ උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. මේගොල්ලමයි උෂ්ණත්වය බිහි කරගන්නේ. ඔහොම ගිහිල්ලා මොකද වෙන්නේ ළමයෝ? සෙනඟ 45ට ආපුවාම අනේ ඒක දරා ගන්න බැරුව මේගොල්ලෝ සියදී නසා ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මැරෙනවා එතනම. හරිද? කියලා තියෙනවා. මොවුන් කාබනික ද්‍රව්‍ය බිඳහෙලමින් කාබන් ඩයොක්සයිඩ් හා තාපය පිට කරනවා. මේ නිසා අමුද්‍රව්‍ය අතර උෂ්ණත්වය ඔන්න ළමයෝ එන්න වැඩි වෙනවා. මේ අනුව පැය 24ක් 72ක්. අනේ ළමයෝ දවස් 2ක් 3ක් යනකොට මොකද වෙන්නේ? ඇතිවන උෂ්ණත්වය හෙවත් තාපය දරා ගන්න බැරුව මේගොල්ලෝ මැරෙනවා. හැබැයි තාපය බිහි කරගත්තේ කවුද? මේගොල්ලෝමයි. වළක්වන්න බැරි විදිහට ශ්වසනයේ මගින් තාපය පිට වෙනවා. ඒ මගින් මේගොල්ලෝ මිය යනවා. මොකද මේගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් මේ උෂ්ණත්ව පරාසය විතරයි. හැබැයි මේගොල්ලෝ මේ වෙනකොට සෑහෙන දුරකට දැන් අර මුලින් යාන්ත්‍රික ජීර්ණයේ මගින් අමුද්‍රව්‍ය කෑලි කඩවුවා. ඒ කඩාපු කෑලි මේගොල්ලෝ සෑහෙන්න දි รา පත් කරලායි දැන් තියෙන්නේ. භාගයට ඊළඟට හම්බ වෙනවා ළමයෝ තුන්වෙනි අවධිය. මේකට කියනවා තාපකාමී අවධිය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා තර්මොෆිලික් ස්ටේජ් කියලා. තර්මොෆිලික් ස්ටේජ්. මේකට දායක වෙන්නේ තාපකාමී ශුද්‍ර ජීවී. මේගොල්ලන්ට කියනවා අපි තාපකාමී ශුද්‍ර ජීවී. දැන් අරගොල්ලා 10 තිබිච්ච එක 45 දක්වා ගෙනල්ලා 100 දිනසා ගත්තා. දැන් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට බැරි ඉතුරු ටික මේගොල්ලෝ පටන් ගන්නවා. මේගොල්ලෝ මොකද කරන්නේ? සෙනඟ 45 70 යනකම්ම ආපහු බිඳගෙන යනවා. ශ්වසනය කරනවා අර උපස්තරම. ඉතින් මොකද වෙන්නේ? උපස්තර කැඩෙනවා. තාපය මුදා හරිනවා. මේගොල්ලයි ශක්තිය හා පෝෂක මත යැපෙනවා. හැබැයි ඔහොම ගිහිල්ලා මේක 70 75 අතර වෙනකොට උපරිම 80යි. ඒකත් දරා ගන්න බැරුව ඒගොල්ලත් මැරෙනවා. ඒ නිසා මෙතන කියනවා 45 70 පමණ අතර. මේ පමණ කියන එක අදහස් කරන්නේ මේක 70ම නෙමෙයි 80 දක්වා යන්නත් පුළුවන්. ක්‍රියාත්මක වෙයි. මෙහිදී අමුද්‍රව්‍ය වල තියෙන ඊටා දැඩි ද්‍රව්‍ය තිබ්බොත් ඒවා ඇර ඉතිරි ද්‍රව්‍ය ජීර්ණය වෙනවා. ඒගොල්ලෝ මෙන්න මේ ස්ටේජ් එක මේ තර්මොෆිලික් ස්ටේජ් එක දවස් කීපයකින් දවස් දෙක තුනින් ඉවර වෙන්නේ සති කීපයක් පවත්වා ගන්නවා. ඔය විදිහට තාපකාමී අවධිය ඇති වෙන එක හරි වැදගත් වෙනවා දරුවනේ කම්පෝස්ටිං වලදී. මොකද එක පැත්තකින් මේ අමුද්‍රව්‍ය වල තියෙන වල්පැල රෝග පලිබෝධ වේ නම් මේ තාපය දරා ගන්න බැරුව ඒගොල්ලෝ මැරෙනවා. අනික් පැත්තෙන් මේකේ තියෙන විෂ සංයෝග වේ නම් සමහර ඇල්කලොයිඩ්ස් ආදිය වාෂ්ප වෙලා යනවා. මම කිව්වා නේද ආත් කල්ලොත් ළමයෝ කුණු ගොඩේ තියෙන දි รา පත් වූ කුණු කියන්නේ කම්පෝස්ට් නෙවෙයි කියලා. මම කිව්වනේ ඕන්නම් ඒ කුණු ටිකක් අරන් දාලා බලන්න මිරිස් පැල ටිකකට කියලා. දවස් කීපයක් ඇද්ද මෙතන වල් පැලයි, බටු පැලයි, තක්කාලි පැලයි, වට්ටක පැලයි පැලවෙන්න පටන් ගන්නවා. මොකද කුණු ගොඩේ මුළු තැන් ගෙයින් ගත්ත කුණු ගොඩේ තියෙන ඔය බීජ මැරෙන්නේ නැතුව ඉන්නේ. ඒගොල්ලෝ වත් මිරිස් වගාවට දාපුවාම පැලවෙනවා. වල් පැලත් පැලවෙනවා. බීජ පණ පිටින් ඉන්නවා.
ඊළඟට තව දෙයක් වෙනවා මේකේ මොකක්ද? සමහර වෙලාවට මිරිස් ගස් කහපාට වෙලා මැරෙනවා. මැරෙන්නේ මේකේ සමහර ටොක්සික් කම්පවුන්ඩ්ස් ඒවත් විෂ සංයෝග තියෙනවා. කම්පෝස්ට් හදද්දී මෙන්න මේ ඇතිවන අධික උෂ්ණත්වය 70 හෝ 70ට වැඩි උෂ්ණත්වයේ මකින් ඔය තියෙන වල්පැල රෝග පලිබෝධකාරක ඔක්කොම මරනවා. අනික් අතට විෂ සංයෝග තියෙනවා නම් ඒවා වාෂ්ප වශයෙන් යවනවා. ඒකයි මේ කියන්න යන්නේ සෙන්ටිග්‍රේඩ් 45 70 අතර ක්‍රියාත්මක වෙනවා. අමුද්‍රව්‍ය වල තියෙන ඊටාම දැඩි ද්‍රව්‍ය හැර අනික්වා ඔක්කොම වියෝජනය වෙනවා. සති කීපයක් මේකට ගත වෙනවා. දවසෙන් දෙකකින් වෙන වැඩක් නෙවෙයි. මේදී අමුද්‍රව්‍ය අතර තියෙන ප්‍රධාන සංඝටක දෙකක් විනාශ වෙනවලු. බලන්න කවුද කියලා. ළමයෝ එක්කෙනෙක් තමයි මේ අමුද්‍රව්‍ය අතර තියෙන වල්පැල බීජ හා රෝගකාරක. මෙන්න රෝගකාරක වලට උදාහරණ එකක් තමයි එස්චෙරීෂියා කෝලයි හෙවත් ඊ කෝලයි. ඊළඟට ස්ටැෆිලොකොකස් අවුරියස්, ඊළඟට බැසිලස් සබ්ටිලිස්. දැනගන්න මේකට අමතරව මේ ශාක වලට රෝග ඇති කරන්න පුළුවන් සමහර දිලීර මේකේ ඉන්න පුළුවන්. අපි ඒක මෙතන දුන්නේ නැති වුණාට දැනගන්න පිතියම්, රයිසොක්ටෝනියා, ස්ක්ලෙරෝසියා. මෙන්න මේ වගේ විශේෂ හිටියොත් එහෙම ළමයෝ ඒගොල්ලත් විනාශ වෙනවා තමයි. ඒකයි අපි කියන්නේ හොඳින් සෑදූ කම්පෝස්ට් රෝග පලිබෝධ කාරක වලින් තොරයි. මීට අමතරව මේක ASCII ඉන්න පුළුවන් සමහර වෙලාවට ඔය සමහර අපි කොලියොප්ටර් මේ කියන්නේ කුරුමිනියෝ කියන්නේ ඒගොල්ලන්ගේ බිත්තර තියෙන්න පුළුවන්. ඒවා තිබ්බොත් එහෙම ඒවත් මේ උෂ්ණත්වයේ දරා ගන්න උදාහරණයක් තමයි ඔය කොස්මොපොලයිටිස් සෝඩිඩස් ඒ වගේ මේ කෙසෙල් ගුල්ල වගේ අය බිත්තර තිබ්බොත් ඒවා විනාශ වෙලා යනවා. ඒ නිසා හොඳින් සෑදූ කම්පෝස්ට් රෝග පලිබෝධ වල්පැල බීජ කාරක වලින් තොරයි. ඔය එක පැත්තක්. අනික තමයි මේකේ තියෙන්න පුළුවන් ශාක වලට විෂ විය හැකි සංයෝග වුණොත් උදාහරණ සමහර ඇල්කොලයිඩ්, ඒ වගේ සංයෝග තිබ්බොත් ඒවා ශාක වලට විෂ වෙන්න පුළුවන්. ඒවත් මේ තාපකාමී අවධියේදී ළමයෝ බිඳ වැටෙනවා. දැන් මොකක්ද උනේ කම්පෝස්ට් සෑදීම යටතේ පුතේ? ඉස්සරලාම යොදාගත්ත විශාල මේ අමුද්‍රව්‍ය කොටස් අපි මේවා කෑලි බවට පත් කරපු එක ඇත්තයි. හැබැයි මේවා තවදුරටත් කුඩා කෑලි බවට පත් වුණා යාන්ත්‍රික ජීර්ණ අවධියේදී. මේක නම් දවස් දෙක තුන යල්ලගෙන හිටියේ. මේක කලේ වේයෝ කුහුඹුවෝ කැරපොත්තෝ කුරුමිනියෝ ආයේ කට්ටිය. ඊළඟට පොඩි පොඩි කැබලි බවට පත් වුණා. මේ ලැබිච්ච පොඩි පොඩි කැබලි ඊළඟට ලක් වුණා මධ්‍යකාමී අවධියට. ඔන්න ළමයෝ අපට ලැබුණා ප්‍රමාණයෙන් කුඩා කොටස් මත මේගොල්ල යැපුණාම මෙතෙන්දී හැබැයි උෂ්ණත්වය 45 දක්වා උඩට ගියා. ඒ මගින් මේගොල්ලා මේ ප්‍රතිඵල තියලා මැරුණා. ඊළඟට ක්‍රියාත්මක වුණා තාපකාමී කට්ටිය. මේගොල්ලා තවදුරටත් බිඳහෙලීම කරන අතරම මේ කොටස් ඉතිරි කළා. බිඳහෙලීම කරන අතරම මේකේ ඉන්න වල්පල රෝග පලිබෝධකාරක ආදී විනාශ කළා. හැබැයි යම් හේතුවකින් පුතේ මේ අමුද්‍රව්‍ය අතර තිබ්බොත් සාමාන්‍ය තාපකාමීන්ගේ ජීර්ණයට ප්‍රතිරෝධී වන ලිග්නින් වගේ දේවල් ආපහු කම්පෝස්ටිං වලදී ආපහු හරියට හදනවා නම් තව පීවරකට යන්න වෙනවා. මේකට සමහරු කියනවා සිසිල් අවධිය, සමහරු කියනවා කූලින් ස්ටේජ් කියලා. මේක කොහොමත් සිද්ධ වෙනවා. මොකද 70 තියෙන කම්පෝස්ට් ආපහු පරිසර උෂ්ණත්වයේ වන 20 හෝ 25ට එන්න ඕන. හැබැයි මේක වේගයෙන් වෙන්නේ නැහැ. වැඩි කාලයක් අරන් වෙනම අවධියක් වශයෙන් වෙන් වෙනවා. මක් වුණොත්ද ජීර්ණයට අධිකව ප්‍රතිරෝධී ලිග්නින් වැනි ද්‍රව්‍ය තිබ්බොත් ඒවා බිඳ වැටි හෙමින් තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ. මෙම අවධිය ක්‍රියාත්මක වන්නේ තාපකාමී ජීවීන්ගේ ජීර්ණයට ප්‍රතිරෝධී ලිග්නින් වැනි අමුද්‍රව්‍ය
අධික නම් තමයි. එහෙම නැත්නම් ඒක නෑ. අමුද්‍රව්‍ය වල උෂ්ණත්වය අඩු වීම සමග යලිත් මධ්‍යකාමී ජීවීන් ක්‍රියාත්මක වීමෙන් ලිග්නින් දි รา පත් කරනවා. හරිද? එහෙනම් මෙන්න කම්පෝස්ට් සෑදීමේ ප්‍රධාන අවධි 4ක් ගැන අපි කතා කළා. යාන්ත්‍රික ජීර්ණ අවධිය, මධ්‍යකාමී අවධිය, තාපකාමී අවධිය, ලිග්නින් අධික වුණොත් පමණක් සිසිලන අවධිය. ඊළඟට එනවා ළමයෝ කියෝරින් ස්ටේජ් එකවත් පදම් කිරීමේ අවධිය. මේකට අපි කියනවා කියෝරින් ස්ටේජ් කියලා. නැත්තම් කියනවා පදම් කිරීමේ අවධිය කියලා. කාබනික ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මගින් දිගින් දිගටම වියෝජනය වීම තුළින් ජෛව විද්‍යාත්මකව ස්ථායී හියුමස් බවට පත් වෙනවා. තාම මේක ස්ටේබල් වෙලා නැත්තම් ස්ථායී වෙලා නැහැ. අර විදිහට හැදිච්ච හියුමස් ඊළඟට පරිණත වෙන්න මෝරන්ට යම් කාලයක් ගත වෙනවා. එතෙන්දි වෙන්නේ දැන් ඇත්තටම අපිට තර්ක කරන්න පුළුවන් සිසිලන අවධිය හෝ එහෙම නැත්නම් ලිග්නින් අඩුවෙන් තියෙනවා නම් තාපකාමී අවධිය අවසානයේ බොහෝ දුරට පෝෂක ලබා ගන්න පුළුවන් සරල තත්වයකටපත් වෙලා තියෙනවා. හැබැයි මේ හටගත් ද්‍රව්‍ය හරියට පරිණත වෙන්න නම්, හරියට පදම් වෙන්න නම්, හරියට සීසන් වෙන්න නම් යම් කාලයක් ගත වෙනවා. ඒකට අපි කියනවා කියුරින් ස්ටේජ් එක නැත්නම් සමහර කියනවා සීසනින් ස්ටේජ් කියලාත් කියනවා. මෙතෙන්දී අපි කරන්නේ මේ කම්පෝස්ට් ටික නිකන් එලිමහනේ ගොඩ ගහලා තියෙනවා. හැබැයි අවැසි වලින් ආරක්ෂා කරන්න ඕනේ. එතෙන්දී මොකද වෙන්නේ ළමයි නොයෙකුත් ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙනවා. මීට අමතරව නොයෙකුත් ක්ෂුද්‍ර ජීවීන් වායුකෝලයේ ඉඳලා ඇවිල්ලා මේ කම්පෝස්ට් මත ක්‍රියා කරනවා. ක්‍රියා කරලා ඇත්තටම පරිණත කම්පෝස්ට් හදනවා. එහෙම නැත්නම් අර පදම් කිරීමේ අවධියට නැතුව කෙලින්ම ඔයා තාපකාමී අවධිය අවසානයේ ගත්තොත් ඒවට අපි කියනවා ඉමැචුවර් කම්පෝස්ට් කියලා. ඒවා හරියටම හැදිලා නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. ඔය චීස් නිෂ්පාදනය කරද්දී චීස් වලත් තියෙනවා මේ වගේ කියුරින් ස්ටේජ් එකක්. චීස් හදනකොට අපි කරන්නේ අමුද්‍රව්‍ය වශයෙන් කිරි අරගෙන ක්ෂුද්‍ර ජීවීන් දාපුවාම මේගොල්ලෝ මගින් ඕක කැටි ගස්සලා චීස් බවට පත් කරනවා. එහෙම චීස් බවට ගත්ත චීස් හදාගත්ත චීස් වලට අපි කියනවා ඉමැචුවර් චීස් ඒවත් අපරිණත චීස් කියලා. හැබැයි ඊළඟට කරන්නේ මොකද්ද? ඔය හදාගත්ත චීස් කුට්ටි ළමයෝ රාක්කවල ගොඩ ගහලා යම් කාලයක් තියෙනවා. මෙන්න මේකට කියනවා කියුරින් ස්ටේජ් එකේවත් පදම් කිරීමේ අවධිය කියලා. එහෙම පදම් කරපුවාම වෙන්නේ මොකක්ද? අර මෙලෙක් චීස් තද වෙනවා. හાર્ඩ්නින් නැත්තම් තදවීමට ලක් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය වෙළඳ පොලේ නොයෙකුත් වාණිජ නම් වලින් චීස් වර්ග තියෙනවා. ඒවා ඔබ දැකලා තියෙනවා ඇලුමිනියම් පත්‍ර වලින් ආවරණය කරලා තියෙනවා. නිකන් ත්‍රිකෝණාකාර මෙන්න මෙහෙම නේද තියෙන්නේ. ඔය වගේ නිකන් අර අපි කියන්නේ චීස් විජස් කියලා. ඔය වගේ ඕක ඇලුමිනියම් පත්‍රයකින් ආවරණය කරලා තියෙනවා. මේක හරි මෙලෙක්. ඔයා නිකමට මේ ආවරණය අයින් කරලා ඔය චීස් කෑල්ලක් එලිමහන තියන්න බෑ. ඉතින් පූස හරි කනවනේ. ඕක ෆ්‍රිජ් එක ඇතුළේ උනත් දවසක් දෙකක් තිබ්බහම බලන්න මේක තද වෙනවා. මේක හයි වෙනවා. හැබැයි අර එලිමහනට වාතයේ වැදෙන්නේ නැතිව තිබ්බොත් මේ කවර් කරලා මේක තද වෙන්නේ නැහැ. මේක සොෆ්ට් විදිහට තියෙනවා. ඉතින් මේකට අපි කියනවා චීස් හાર્ඩ්නින් කරනවා කියලා. චීස් දැඩි කරනවා කියලා කරනවා. මේකත් එක්තරා ආකාරයක පදම් කිරීමේ ක්‍රියාවක්. මේ ක්‍රියාවට ලක් නොකරපු චීස් වලට අපි කියනවා පදම් නොකළ චීස් කියලා. එලිමහනේ වායුගෝලීය වාතයත් එක්ක ගැටෙන සලස්වපුවාම ඒකේ ඉන්න අනේක විද ක්ෂුද්‍ර ජීවීන් මේ මත ක්‍රියා කරලා තමයි මේක තදවීම නැත්තම් හાર્ඩ්නින් කරන්නේ. කම්පෝස්ට්නුත් ඒ වගේ තමයි. හදාගත්ත හැටි ලිපෙන් බෑවා වගේ මේක තාපකාමී අවධිය ඉවරෙච්ච හැටි හම්බ වෙන්නේ පදම් නොකළ කම්පෝස්ට්. ඒවා හැබැයි හොඳ ගුණාත්මේ ඉන්නේ. මේක යම් කාලයක් තියෙන්න අරපුවාම පදම් වෙලා හොඳ ගුණාත්මේ කම්පෝස්ට් බවට පත් වෙනවා මේ චීස් වගේ. ඒකයි මේ කියලා තියෙන්නේ. කාබනික ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මගින් දිගින් දිගටම වියෝජනය වීම තුළින් ජෛව විද්‍යාත්මකව ස්ථායී හියුමස් බවට පත් වෙනවා. හටගත් අපරිණත කම්පෝස්ට්. මොකද හියුමස් තමයි හැදෙන්නේ තාපකාමී අවධිය අවසානයේ. හැබැයි ඒක ස්ටේබල් හියුමස් ඒවත් ස්ථායී වෙන්න යම් කාලයක් දෙන්න වෙනවා. හටගත් අපරිණත කොම්පෝස්ට්
පර්ණත හේවත් මේරු කම්පෝස්ට් බවට පත්වීමට මෙන්න මේ කියවරින් වැඩි නැත්තම් පදම් කිරීම අවශ්‍ය වෙනවා. මේක සිද්ධ වෙන්න හරි හමං ක්‍රියාවක් කාලයක් අපිට නිශ්චිත කරන්න බෑ. සමහර වෙලාවට මාස 14ක් දක්වා අධික කාලයක් මේ පදම් කිරීමේ ක්‍රියාවට වැය වෙනවා. අපට පුළුවන් කැමති නම් මේ චීස් නෙමෙයි සමහර වෙන කම්පෝස්ට් සෑදීමේදී මේ සිදුවන ක්‍රියාවලිය අනුව උෂ්ණත්වයේ වෙනස් වන ආකාරය දක්වන්නට. දැන් මෙන්න මෙතනින් අපි ප්‍රතික්‍රියාව ආරම්භ කරනවා. ඉස්සරලාම මොකද වෙන්නේ? යාන්ත්‍රික ජීර්ණය වෙලා ඊට පස්සේ ඔන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කවුද? මධ්‍යකාමී ජීවි. මධ්‍යකාමී ජීවීන් දැන් අපිට මුලින්ම ඕනනම් මේකේ දක්වන්න පුළුවන් බොහොම සරලව යාන්ත්‍රික ජීර්ණ අවධිය. මේක මේ 20 කියලා කියන්නේ මේ යුරෝපීය රටවල් වල පවතින පරිසර උෂ්ණත්වයනේ. ඉස්සෙල්ලම ඔන්න යාන්ත්‍රික ජීර්ණ අවධිය තියෙනවා. ඊළඟට වැඩේට සම්බන්ධ වෙනවා මධ්‍යකාමී කට්ටිය. ඒගොල්ල වැඩි කාලයක් යන්නේ දවස් 2ක් විතර මෙන්න මෙතනට එනකන් විතර වගේ ක්‍රියාත්මක වෙනවා මේක මත. මේක තමයි මධ්‍යකාමී අවධිය. ඒගොල්ල අමුද්‍රව්‍ය කඩාගෙන අනේ සිය දිවි නසා ගන්නවා 45කට පස්සේ. ඊළඟට මොකද වෙන්නේ? ඔන්න පටන් ගන්නවා ළමයෝ තාපකාමී කට්ටිය. ඒගොල්ල මේක 70 විතර වෙනකන් 70ටත් වැඩි වෙනකන් ඔහොම ගිහිල්ලා ආයේ ඒ උෂ්ණත්වයේ මගින් ඒගොල්ලත් මැරීගෙන ගිහිල්ලා මෙන්න මෙතනට එනකන් මොකද්ද වෙන්නේ? මේ තාපකාමී අවධිය ගත කරනවා. එතනින් පස්සේ අපි මේගොල්ලන්ට කියනවා ස්ථායී හා පරිණත කම්පෝස්ට් කියලා. මේ තියෙන්නේ පදම් කිරීමේ අවධිය. ඒක හරි. හැබැයි පුතේ මෙහෙම එකක් තියෙනවා. මේ තාපකාමී අවධියට ආවට පස්සේ බැරි වෙලාවත් මේ කම්පෝස්ට් වල වැඩිපුර ලිග්නින් ආදිය තිබ්බොත් මේක එක සැරේම එන්නේ නැහැ මේ තරම් ඉක්මනට ස්ථායී කම්පෝස්ට් බවට. ඒ වෙනුවට තව යම් කාලයක් අරගෙන මධ්‍යකාමී අවධියේම ඉඳලා මොකද්ද කරන්නේ? අපි අර කතා කරපු පස්වෙනි සිසිලන අවධිය ගත කරනවා. පස්වෙනි අවධිය. සිසිලන අවධිය ගත කරලා තමයි පදම් කිරීමට එන්නේ. හැබැයි එක දෙයක් පිළිගන්නවා. අපේ නිර්දේශයේ තුල මේ සිසිලන අවධිය ගැන අපි වැඩි කතා කරන්නේ නැහැ. අපි අපේ සිලබස් එක තුල කතා කරන්නේ යාන්ත්‍රික ජීර්ණ අවධිය, මධ්‍යකාමී අවධිය, තාපකාමී අවධිය හා පදම් කිරීමේ අවධිය පමණයි. නමුත් දැනගන්න ලිග්නින් බහුල වුණොත් අමතර අවධියක් වුණ සිසිල් කිරීමේ අවධියක් තියෙන්න පුළුවන්. ඉතින් ඔබගෙන් විභාගයට ඇහුවොත් ඔබ අර අවධීන් 4 ලිව්වත් ඇති. මොනවද? යාන්ත්‍රික ජීර්ණ අවධිය, මධ්‍යකාමී අවධිය, තාපකාමී අවධිය හා පදම් කිරීමේ අවධිය. හැබැයි ඒ වගේ වෙලාවට පුතේ කියන්ට අමුද්‍රව්‍ය වල ලිග්නින් බහුල වුණොත් මීට අතිරේකව ආපහු මධ්‍යකාමී අවධියක් එනවා. ඒකට අපි කියනවා සිසිල් කිරීමේ අවධිය කියලා. මොකද එහෙම ලිග්නින් බහුල නම් මේක එක සැරේටම කූල් වෙන්නේ නැහැ. වැඩි කාලයක් ගන්නවා. අන්න ඒකයි අපි කියන්නේ යොදා ගන්නා අමුද්‍රව්‍ය මත කම්පෝස්ටිං වලට ගතවන කාලය වෙනස් වෙනවා කියලා. බැරි වෙලාවත් ඔයා ගන්න අමුද්‍රව්‍ය වල ලිග්නින් බහුල වුණොත් වැඩි කාලයක් ගත වෙන්නේ ඒකයි. දැඩි අමුද්‍රව්‍ය යොදාගෙන කම්පෝස්ටිං කරන්න ගියාම කම්පෝස්ට් හදන්න ගියාම වැඩි කාලයක් ගත වෙන්නේ මේ අමතර ස්ටේජ් එකක්. අමතර අවධියක් එන නිසා. නැත්තම් ඔබගේ මට්ටමට උසස් පෙළ මට්ටමට ඇහුවොත් එහෙම කම්පෝස්ට් සෑදීමේ ප්‍රධාන අවධි 4ක් කියලා අපිට නිකන් ඉන්න පුළුවන්. මොනවද? යාන්ත්‍රික ජීර්ණ අවධිය, මධ්‍යකාමී අවධිය, තාපකාමී අවධිය, පදම් කිරීමේ අවධිය. එහෙම කියලා ඔබට කියත හැකි. නමුත් අමුද්‍රව්‍ය අතර ලිග්නින් අධික නම් ඒවා ජීර්ණය වීමට අමතර කාල පරාසයක් අවශ්‍ය වෙනවා. ඒකට අපි කියනවා සිසිල් කිරීමේ අවධිය කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රස්ථාරය මගින් පෙන්눔 කරලා තියෙන එකයි මේ දක්වලා තියෙන්නේ ක්‍රියාකාරී වියෝජනය. මෙතනට එනකන් ක්‍රියාකාරී වියෝජනය වෙනවා. එතනින් පස්සේ තමයි මේ පදම් කිරීම අවධියට අපි ළඟා වෙන්නේ. මේකට තමයි මාස 14ක් දක්වා කාලයක් යන්න පුළුවන් කියලා කිව්වේ. එහෙනම් දරුවනේ අපි මූලික වශයෙන් ඔන්න කතා කළා කම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවේ පවතින විද්‍යාත්මක පදනම. ඊළඟට අපට පුළුවන් සාකච්ඡා කරන්න මේ මගින් කොහොමද කම්පෝස්ට් හදන්නේ කියලා. අපි ඒක ඊළඟට සලකා බලමු.